නිපොලිත් කාස් by Automall Lesel තවත් බොහොම ස්පෙෂල් එපිසෝඩ් එකකට ඕගොල්ලෝව බොහොම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ගෙනල්ලා තියෙන කායක මං හිතන්නේ ලංකාවේ අපි හැමෝම මුලින්ම දකිනවා වෙන්න පුළුවන් ගොඩාක් වෙලාවට. මමත් ඇත්තටම ෆිසිකලි දැක්කේ අද. ඒ වගේ මම හිතන්නේ මේ කායක ලංකාවට තියෙන මේක විතරයි. ඉතින් සුපුරුදු පරිදි නිපොලිත් කාස් අපේ channel එකෙන් ගෙනල්ලා තියෙන්නේ තවත් mind blowing පිස්සුම හැදෙන විදිහේ වීඩියෝ එකක්. ඉතින් සමහර විට මේ වාහනය අපි සුපුරුදු Lexus කියලා අඳුරන වාහනත් එක්ක කතා කරලා බලනකොට සම්පූර්ණයෙන්ම වෙනස් විදිහේ වාහනයක්. ඒ වගේම අපි අපේ channel එකේ ගොඩක් වෙලාවට අපිට යුරෝපියන් වාහන Mercedes කියයි, BMW කියයි, අරවා කියයි, මේවා කියයි, Rolls Royce කියයි, ඒ වගේ සැප වාහන ගැන අපි කතා කරන්නේ. එහෙම ඒ වාහන ලොකු කරන් හිටපු කට්ටියට හග්ගල කට ඇරෙන්න විදිහේ වාහනයක් තමයි අද අපි ගෙනල්ලා තියන්නේ. මේ තියෙන්නේ Lexus LS500H කියන කායක. ඉතින් ලංකාවේ අපිට මෙන්න මේ කායක විතරයි බලන්න හම්බෙන්නේ. ඒ වගේම Lexus කායකක් විදිහට ඔයාට ගන්න පුළුවන් ලොකුම එහෙම නැත්නම් ෆ්ලැග්ෂිප් මොඩල් එක තමයි මෙන්න මේ LS කියලා කියන්නේ. ඉතින් මේ මීට කලින් ජෙනරේෂන් එකේ LS600H කියලා සහ තවත් එක එක ට්‍රිම්ස් වලින් අපිට මෙයාගේ කලින් ඒවා බලාගන්න හම්බුණා. හැබැයි මේ කාරකට එනකොට මේ Lexus කියන බ්‍රෑන්ඩ් එක මේ මැනුෆැක්චරර් ලක්ෂරි කාර්ස් එහෙම නැත්නම් මේ යුරෝපියන් කියන මාකට් එකට සම්පූර්ණයෙන්ම හොඳ කම්බැක් එකක් එහෙම නැත්නම් හොඳ චැලෙන්ජ් එකක් දෙන්න පුළුවන් වෙන විදිහේ කාර් එකක් තමයි මේ මාකට් එකට දාලා තියෙන LS500H කියලා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ අන්න ඒ කාර් එක ගැන. ඉතින් සුපුරුදු විදිහට අපි එහෙමම වීඩියෝ එකට පයිමු මේ නිපොලිත් කාස් by Automall Lesel. ඉතින් Lexus කියන මෙන්න මේ බ්‍රෑන්ඩ් එකට ආවොත් එම අපේ channel එකේ මුලින්ම ඕගොල්ලොන්ට Lexus වාහනයක් විතර බලාගෙන හම්බුනේ ISF කියන තවත් ලංකාවේ එකම එකක් තියෙන 5 liter natural aspirated V8 engine එක තියෙන superb අර sleeper කාර් එකක්. ඉතින් මම මෙතන link එක දාලා තියන්න. ඉතින් ඊට අමතරව මෙන්න මේ overview එකක් විදිහට මෙන්න මේ Lexus brand එක ගැන පොඩ්ඩක් ඉක්මනට අපි කතා කරොත් එහෙම 1989 දී Toyota වාහන වලට ටිකක් luxury manufacturer කෙනෙක් එහෙම නැත්නම් luxury brand එකක් විදිහට තමයි මෙන්න මේ Lexus කියන කට්ටියව අපිට බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් එදා ඉඳන් අද වෙනකන් අපිට සෑහෙන වාහන ගොඩක් ටිකක් අර ජපානෙම iconic-ම comfortable එහෙම නැත්නම් most expensive එහෙම නැත්නම් luxurious designs වලට orient වෙලා තියෙන models කීපයක් අපිට මෙන්න මේ brand එකෙන් බලා ගන්න හම්බ වුණා. හැබැයි කොහොම හරි 1989 ඉඳන් 2005 වෙනකම්ම මෙන්න මේ Lexus කියන කට්ටියට කාර් මැනුෆැක්චරර් කෙනෙක් විදිහට ඇත්තම කිව්වොත් මාකට් එකේ ජපානයේදීවත් පිළිගත්තේ නැහැ. ඉතින් අපිට සාමාන්‍යයෙන් දැන් අපි Toyota ලගේ හයි මේ මොනවද ලක්ෂරි බ්‍රෑන්ඩ් එක විදිහට Lexus කියලා කියනවා. ඊට පස්සේ Nissan කට්ටියගේ Infiniti කියලා කියනවා. Honda කට්ටියගේ Acura කියලා කියනවා. හැබැයි මෙන්න මේ හැමෝගෙම බ්‍රෑන්ඩ්ස් එක ගොඩක්ම සක්සීඩ් වෙන්න පුළුවන් උනේ Lexus කට්ටියට. ඒ වුණාට 2005 වෙනකම්ම ඇත්තම කිව්වොත් Toyota වාහන විදිහටම තමයි මෙන්න මේ Lexus models ටිකත් රීබැච් කරලා ආවේ. ඒ හින්දා තමයි අපිට සමහර models Toyota වාහනයයි Lexus උයි දෙකම එකම විදිහට identical විදිහට බලා ගන්න හම්බ වුණේ. ඉතින් කොහොම හරි 2005 දී මේගොල්ලෝගෙම F කියලා මාක් එකක් නැත්නම් F කියලා බ්‍රෑන්ඩ් එකක් මේගොල්ලෝ ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නා. ඒක මුලින්ම ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නේ අපි ගෙනාපු අර ISF කියන කායකෙන්. ඉතින් මෙන්න මේ F කියලා කියන්නේ ෆ්ලැග්ෂිප් එහෙම නැත්නම් Fuji freeway එකද. Fuji freeway එකේ තමයි මෙන්න මේ Lexus වාහන ටික ඒගොල්ලෝ drive test කරන්නේ සහ ඒගොල්ලෝ අර performance වලට අවශ්‍ය වෙන විදිහට
විදිහට ඒ ටික මේ ඒ කරන්න ඕන ටෙස්ට් ටික කරන්න. ඉතින් ඒක සිම්බල් S කියන තමයි සහ මේ ෆ්ලැග්ෂිප් මොඩල්ස් කියන එක කියන තමයි මෙන්න මේ F කියන මාක් එක ඒගොල්ලෝ ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නේ. ඉතින් ඊට පස්සේ ISF එකත් එක්කම තවත් 2009 දී විතර Lexus LFA කියලා ලෝකේ අද වෙනකන් ඇත්තටම බිහි වෙලා තියෙන හොඳම කාර්ස් වලින් එකක් Lexus LFA කියලා කියන්නේ. ඉතින් එයාවත් අපිට මෙන්න මේ Lexus brand එකෙන් බලා ගන්න හම්බ වුණා. ඉතින් කොහොම හරි 2005 ඉඳන් අද වෙනකන් සම්පූර්ණයෙන්ම මේ යුරෝපියන් මාකට් එකට සෑහෙන ලොකු කම්පිටිෂන් එකක් දෙන්න, සෑහෙන ලොකු කම්බැක් එකක් දෙන්න. ඒ වගේම Mercedes Benz එහෙම නැත්නම් BMW නැත්නම් මේ වගේ මේ අපි කියන යුරෝපියන් හයි එන්ඩ් බ්‍රෑන්ඩ්ස් වලට ගෙවන ගානට වඩා 50% විතර අඩුවෙන් ඒ වගේම හොඳ ඔප්ෂන්ස්, ඒ වගේම කම්ෆර්ට් එක, ඒ වගේම පර්ෆෝමන්ස් අරන් දෙන්න පුළුවන් විදිහේ වාහන කීපයක්ම මෙන්න මේ Lexus සමාගමෙන් අපිට බලා ගන්න හම්බ වුණා. ඉතින් කොහොම හරි මෙන්න මේ Lexus වාහන වලට ආවහම මේ Lexus වාහන නම් කරන විදිහක් තියෙනවා. ඉතින් ඒගොල්ලොන්ගේ Alpha Numerical Order කියලා ඒගොල්ලොන්ගේ අකුරු දෙකකුයි, ඒ කියන්නේ මුලින්ම කැපිටල් අකුරු දෙකකුයි ඊට පස්සේ ඉලක්කම් තුනකුයි වලින් තමයි මේගොල්ලොන්ගේ බේස් ලෙවල් එකේ වාහන මේගොල්ලෝ නේම් කරන්න පටන් ගන්න. ඉතින් මම එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් එහෙම මෙන්න මේ LS500H කියලා කියන එකේ අන්තිමට සිම්පල් H අකුරක් තියෙනවා. ඉතින් ඒකෙන් ඒගොල්ලෝ ඇත්තටම මේක පෙන්වන්නේ මේක ටර්බෝ චාර්ජ්ද හයිබ්‍රිඩ්ද අන්න ඒක තමයි ඒගොල්ලෝ මේ සිම්පල් H එකෙන් පෙන්වන්නේ. මුලින්ම එන LS කියන එකෙන් මේගොල්ලෝ කියන්නේ ලක්ෂරි සෙඩාන් කියන එක. ඉතින් ඒ වගේම මෙයාට වඩා පොඩ්ඩක් පොඩි නිකන් අපි ගත්තොත් එහෙම මෙයා S ක්ලාස් එක කියලා ගත්තොත් එහෙම E ක්ලාස් එක වගේ එකට අපිට ගන්න පුළුවන් GS කියලා. එයාට කියන්නේ ග්‍රෑන්ඩ් සෙඩාන්. අන්න ඒ වගේ මේගොල්ලොන්ගේ මේ කියන හැම අකුරකටම හැම කෝඩ් එකකටම මේගොල්ලොන්ගේ මේ ඒගොල්ලොන්ම ඉන්ට්‍රොඩියුස් කරලා දුන්න විදිහේ මීනින් එකක් තියෙනවා. ඒ වගේම මේක LS500H කියලා කියනවා. ඉතින් මෙන්න මේ හයිබ්‍රිඩ් මොඩල්ස් වලට ආවහම මෙන්න මේ 500 කියන එකෙන් ඒගොල්ලෝ ඇත්තටම කියන්නේ මේ වාහනේ ටෝටල් අවුට්පුට් එක. ඉතින් මේ වාහනේ 500 නිව්ටන් මීටර් ටෝක් එකක් තියෙනවා. ඉතින් ඒක තමයි මේගොල්ලෝ මේ 500 කියලා කියන්නේ. ඉතින් මේ වගේ හයිබ්‍රිඩ් අර මේ මුකුත් නැති ඒවල ගොඩක් වෙලාවට ඒගොල්ලෝ එන්ජින් ඩිස්ප්ලේස්මන්ට් එක තමයි මෙන්න මේ කියන නම්බර්ස් තුනෙන් අපිට පෙන්වන්නේ. ඊට අමතරව මෙන්න මේ LS500H කියලා ඊට පස්සෙත් මොනවා හරි කැපිටල් ලෙටර්ස් මොනවා හරි තියෙනවා නම් ඒ කියන්නේ long wheel base, short wheel base ඒ වගේ මොනවා හරි දේවල් තියෙනවා නම් තමයි මෙන්න මේ අන්තිමට ඒ ඉලක්කම දෙන්නේ. හැබැයි මේ ඒ ලෙටර් එක එන්නේ ඉතින් මෙන්න මෙයාට එනකොට මේ දැන් අලුත් LS500 එකට එනකොට මෙයා තමයි ස්ටෑන්ඩඩ් අපිට බලා ගන්න පුළුවන් වෙන විදිහේ ෆ්ලැග්ෂිප් ලොකුම කායක විදිහට අපිට හම්බ වෙන්නේ. ඉතින් මේ වගේ මේගොල්ලොන්ගේ ක්‍රොස්ஓවර්ස්, සෙඩාන්ස්, කූපේස්, හැච්බැක්ස් ඒ හැම ජාතියකම වාහන අපිට බලා ගන්න හම්බ වෙනවා. ඉතින් ලංකාවෙත් ගොඩක් වාහන අපිට බලා ගන්න හම්බ වෙනවා. ඉතින් කතා කරමු මෙන්න මේ ලංකාවේ තියෙන එකම Lexus LS500H කියන්නේ මොකක්ද කියලා. ඉතින් මෙන්න මේ LS500H කියන මෙන්න මෙයාට ඉන්ට්‍රොඩක්ෂන් එකක් දුන්නොත් එහෙම 1989 ඉඳන් මේ වෙනකන් අපිට ජෙනරේෂන්ස් පහක් පුරාවට මෙන්න මේ කායක බලා ගන්න හම්බ වුණා. ඉතින් ඊට පස්සේ මේ LS500 කියන මේ ලක්ෂරි සෙඩාන් කියන එකේ ෆ්ලැග්ෂිප් මොඩල් එක තමයි LS500 කියලා එන්නේ. 500 නැත්නම් 600. ඉතින් මෙන්න මේ විදිහට ආපු එකේ 5th generation එකේ 2018 ආපු කායකක් තමයි මෙන්න මේ තියෙන්නේ. ඉතින් ලංකාවේ මේක තමයි තියෙන්නේ. ඒ වගේම ලංකාවේ තියෙන අලුත්ම Lexus කායක මෙන්න මේක තමයි. ඉතින් ඒ වගේම මම හිතන්නේ most expensive Lexus කායකත් මේක වෙන්නම ඕනේ. ඉතින් කායක මොකද LX570 එක අපිට තියෙනවා. ඉතින් ඒක V8 නැත්නම් අපි දන්න Land Cruiser V8 එකට එක හදපු Lexus brand එකේ. ඉතින් මම හිතන්නේ ඒක ලොකු engine ඔක්කොමත් එක්ක හින්දා ලංකාවේ tax එකත් එක්ක ඒක මේ වාහනට වඩා සමහර විට expensive වෙයි. හැබැයි කොහොම හරි මෙයා තමයි most expensive sedan එක විදියට අපිට හම්බ වෙන්නේ. ඉතින් මෙයාගෙත් LS500 කියලා base level එක අපිට ගන්න පුළුවන්, rear wheel ගන්න පුළුවන්, all wheel ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට hybrid variant එකත් මෙන්න මෙයාගෙන් ගන්න පුළුවන්. ඒත් එක්කම 2020 දී මෙයාගේ මෙන්න මෙයා තරම්ම ලස්සන නැති හැබැයි චූටි වෙනස්කම් ටිකක් ආපු ෆේස් ලිෆ්ට් එකකුත් අපිට බලා ගන්න හම්බ වුණා. ඉතින් මෙන්න මේ මම ඔයගොල්ලන්ට කියවන LS500 කියලා කියන්නේ මෙයාගේ ටෝටල් අවුට්පුට් එක කියලා. ඉතින් ඒක ටෝක් එක තමයි 500 විදියට අපිට දාලා තියෙන්නේ. ඉතින් ඒක ගැන කතා කරපු හින්දාම අපි එහෙමම දැන් මේ ලක්ෂරි සෙඩාන් එකේ පර්ෆෝමන්ස් මොන වගේද කියලා බලමු. ඊට පස්සේ සුපුරුදු විදියට වාහනේ එක්ස්ටීරියර් එක ඉන්ටීරියර් එක අරන් ගිහලා අපි වාහනේ පාරට අරන් ගිහලා බලමු. පාරේ යනකොට මේ වාහනේ මොන වගේද කියලා. ඉතින් වාහනේ එන්ජින් බේ එකට එනකොට ඕගොල්ලොන්ට පේනවා සම්පූර්ණයෙන්ම හිඩන් එන්ජින් බේ එකක් තමයි අපිට බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් අර ලක්ෂරියස් කියන එක සම්පූර්ණයෙන්ම ඩිෆරන්ට් ලෙවල්. අපිට ඕගොල්ලෝ අපේ මේබැක් වීඩියෝ එක උනත් බැලුවා මම ඒකේ ලින්ක් එක දාන්නම්. ඉතින් ඒකෙදිත් අපිට සාමාන්‍යයෙන් මේ මෙච්චර කවර් වෙලා තියෙන එන්ජින් බේ එකක් ඇත්තටම කිව්වොත් බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් කොහොම හරි ඕගොල්ලොන්ට පේනවා මෙතනමින් Lexus Hybrid Drive කියලා පේනවා. ඉතින් අපිට මේ Lexus කටිනකොට සාමාන්‍යයෙන් අපිට හම්බ වෙන්නේ Toyota Synergen Drive නේ. ඉතින් මේගොල්ලොන්ගේ Lexus එකට එනකොට
අපිට Lexus multi stage hybrid කියලා මෙන්න මේගොල්ලන්ටම orient වෙච්ච විදිහේ hybrid technology එකක් එක තමයි අපිට හම්බ වෙන්නේ. කොහොම හරි 3.5 litre V6 natural aspirated engine එකක් එක්ක hybrid technology එක කප කරලා තමයි මෙන්න මේ කාර් එකේ drive train එක අපිට හම්බ වෙන්නේ. ඉතින් කොහොම හරි all together මේ වාහනේ 356 horsepower generate කරන්න පුළුවන්. ඒ වගේම 500 Nm torque එකක් RPM 1500ත් 4000 අතර ප්‍රමාණයේදී අපිට ලබා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් මේ සාමාන්‍ය 0 to 100 යන්න අපිට සාමාන්‍යයෙන් 5.4 seconds වගේ තමයි factory claim එක තියෙන්නේ. හැබැයි කොහොම හරි තව තප්පරක් විතර පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනවා කියලා කියනවා. සාමාන්‍යයෙන් practical level එකට අපිට ඒක මේගොල්ලෝ ටෙස්ට් කරලා තියෙනකොට. හැබැයි කොහොම හරි මෙච්චර ලොකු වාහනයක් මෙච්චර ලොකු බර වාහනයක් 4 දිනකට දෙන්න පුළුවන් උපරිම සැප කම්ෆර්ට් එක ඔප්ෂන්ස් මේ ඔක්කොමත් එක්ක 6.4 seconds කියන worst case scenario එක දුනොත් 0 to 100 යනවා කියලා කියන්නේ ඇත්තටම truly astonishing performance එක මේ වාහනේට හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒත් එක්කම 220 km/h electrically control කරලා තියෙන top speed එකත් අපිට හම්බ වෙලා තියෙනවා. ඉතින් මේ වාහනේ මම ඔයගොල්ලන්ට කිව්වා වගේ rear wheel සහ all wheel විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වාහනේ අපිට rear wheel විදිහට හම්බ වෙන්නේ. ඊට පස්සේ transmission එකට එනකොට සාමාන්‍යයෙන් අපිට hybrid වාහන වල අපිට හම්බ වෙන්නේ CVT gearbox එකක්. ඉතින් අපිට එතකොට මේ මම අර කියනවා වගේ torque එකක් අපිට RPM එකකදී මෙහෙමයි කියලා කියනන්න ලොකු හැකියාවක් හම්බ වෙන්නේ නැහැ. හැබැයි මේ වාහනේදී මේ කියන CVT gearbox එකටම 4 speed auto transmission එකක් couple කරලා තියෙනවා. ඉතින් අපි drive කරනකොට මට පුළුවන් වුණොත් මම පෙන්නන්න මේ වාහනේ sporty විදිහට යනකොට ඒකත් ඔයාට කරන්න බැරි කමක් ඇත්තටම කිව්වොත් නැහැ. ඉතින් ඔයාට ඇත්තටම gears change වෙනවා. ඔයාට ඇහෙන්න පුළුවන්. ඉතින් ඒක පොඩ්ඩක් ටිකක් වෙනස් විදිහට තියෙන අපි පුළුවන් වුණොත් ඒක experience කරමු. ඉතින් එතකොට drive train එකට එනකොට rear wheel වෙලා හම්බෙලා තියෙනවා. transmission එකට එනකොට අර කියන විදිහේ CVT gearbox එකට අමතරව තව 4 speed auto transmission එකකුත් අපිට මෙන්න මේ වාහනේ බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් කොහොම හරි fuel consumption වලට එනකොට ඉතින් මෙයා ඇත්තටම අර මේ අලියාගේ හෙන්ඩුවේ කතා මට පොඩ්ඩක් ආයෙත් කියනවා. ඉතින් hybrid උනාට සාමාන්‍යයෙන් කොළඹ නැත්නම් නගරසන ප්‍රදේශවලදී අපිට උපරිම 7.5 to 9.5 km/l වගේ average එකකුත් සාමාන්‍යයෙන් ඉතින් පිටට ගියාම 12.5 to 14.5 km/l වගේ average fuel consumption එකක් තමයි අපිට බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් ඒ වුණාට මේ වගේ ඔක්කොම තියෙන වාහන මේ options උයි මේ වගේ වාහනයකොත් එක්ක ඒකත් ඇත්තටම මේ bad කියලා නැත්නම් නරකයි කියලා කියන්න අවශ්‍ය වෙන්නේ කිසිම හැකියාවක් මම හිතන්නේ අපිට හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඊට අමතරව අපිට 87 litre fuel tank එකක් හම්බෙලා තියෙනවා. ඒ වගේම මේ වාහනය අනිවාර්යයෙන්ම Toyota ලංකා නැත්නම් මේ Toyota සහ Lexus වාහන වල ඒජන්ට් කෙනෙක්ගෙන් තමයි සර්විස් කළ යුත්තේ. මොකද ඒක තමයි recommended විදිහ. ඉතින් ඒ මම බලනකොට සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 2.5 අතර මුදලක් මේ වාහනය හරි විදිහට මේන්ටේන් කරලා තියාගන්න අපිට අවශ්‍ය වෙනවා. ඉතින් ඔන්න ඔයගේ දේවල් ටිකක් තමයි අපිට බොහොම ලේසියෙන් මෙන්න මේ වාහනේ performance ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් අපි බලමු දැන් මේ ලංකාවේ තියෙන එකම Lexus LS 500H එකේ මේ අපි ජීවිතේට දැකලා නැති මෙන්න මේ අමුතු කායකේ හරියටම එක්ස්ටීරියර් එකේ වටේටම කතා කරලා බලමු මොනවාද අලුත් දේවල් මොනවාද මේ කායකේ තියෙන මෙච්චර වටිනාකම් දේවල් කියලා. ඉතින් දැන් කතා කරන්න තියෙන්නේ මෙන්න මේ gorgeous LS 500 එක ගැන. ඉතින් මම මුලින්ම දැක්ක ගමන් මගේ ඇස් දෙක මෙහෙම උඩ ගියා මේ කාර් එකේ තියෙන ලස්සන. මම මුලින්ම ඇත්තටම කිව්වොත් rear design එක දැක්කේ. ඉස්සරහට එන්න ඊට වඩා ඇතුළට ගියාම පිස්සුම හැදෙන ලස්සන quality එකක් අර Lexus craftsmanship එක කියන එක මෙච්චර ලස්සනට මම නම් කවදාවත්ම Lexus වාහනයක ඇතන කිව්වොත් දැකලා නැහැ. ඉතින් අපි කතා කරන්න පටන් ගමු මෙන්න මේ exterior design එක ගැන. ඉතින් මම මුලින්ම ටිකක් මෙන්න මේ මැද්දට ඇවිල්ලා කතා කරන්න පටන් ගන්නම්. ඉතින් මුලින්ම ඕගොල්ලොන්ට මෙන්න මේ gigantic grill එක එහෙම නැත්නම් මෙන්න මේ ඉස්සරහින් බලා ගන්න තියෙන මෙන්න මේ පාර්ට් එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් කාර් එක සම්පූර්ණයෙන්ම අර මේ රෞද්‍ර ලුක් එකක් මේ අර මේ ක්‍රෝම් පාර්ට්ස් එකේ අර ක්ලාසි පෙත්තට නැත්නම් ලක්ෂරි පෙත්තට හරවලා තිනවා. හැබැයි මේ ටික නිකන් හරි කළු පාට උලා වගේ තිබුණොත් එහෙම ඕගොල්ලොන්ට තනිකරම බීස්ට් කෙනෙක්ව තමයි ඇත්තටම කිව්ව මතක් වෙන. ඉතින් සම්පූර්ණයෙන්ම කට අරගෙන ඔයාව ගිලින්න බලාගෙන ඉන්න වාහනයක් වගේ තමයි අපිට මෙයාව බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් බොහොම proudly Lexus logo එක ලොකුවට මෙන්න මෙතනින් බලන්න පුළුවන්. හැබැයි විශේෂත්වය තමයි මෙන්න මේ Lexus එක ඇතුලේ අපිට ටිකක් dark blue color එකකින් මෙන්න මෙහෙම outline එකක් එහෙම නැත්නම් board එකක් තියෙනවා. ඉතින් අර මේ Toyota වාහන වල වගේම Lexus එකේ මේගොල්ලෝගේ hybrid කියලා පෙන්වන්න තමයි මෙන්න මේ L අකුර වටේට මෙන්න මේ වගේ board එකක් තියෙනවා. ඉතින් මෙන්න
මේ ෂේප් එක හොඳට මතක තියාගන්න. මොකද අපි මේ ෂේප් එක ගැන තව ටිකක් ඉස්සරහට ගියාම ආයෙත් කතා කරනවා. ඉතින් එතනින් පල්ලෙහාට ආවම 360 කැමරාස් අපිට හම්බෙලා තියෙනවා. ඒකට තියෙන කැමරා එක මෙන්න මෙතනින් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව මේ Lexus කියන ලක්ෂරි බ්‍රෑන්ඩ් එකට ආවහම මෙන්න මේ වගේ chrome parts නම් අපිට හැමතැනම බලන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට තව ටිකක් පල්ලෙහාට ආවහම මෙන්න මෙතනින් පේනවා තවත් chrome parts හැමතැනින්ම මේ වාහනේ අපිට බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒත් එක්කම මෙයාගේ 360 sensors හම්බෙලා තියෙනවා. ඉතින් අර S class වගේ high luxury එහෙම නැත්නම් මේ අර bestම කියලා කියන වාහනවල හම්බෙන options ඔක්කොම වගේ මේ වාහනේත් අපිට හම්බෙලා තියෙනවා. හැබැයි ෆන්ක්ෂන් වෙන විදිහ සෑහෙන්න වෙනස්. ඉතින් මම ඒක ගැන කියන්නම්. ඉතින් මෙන්න මේ සෙන්සර්ස් ටිකත් පොඩ්ඩක් මතක තියාගෙන ඉන්න. මොකද මම ඒව ගැන වෙනස්ම විදිහකට ඉන්ටීරියර් එක සහ ඩ්‍රයිවිං වලට යනකොට අපි කතා කරනවා. ඉතින් ඊට අමතරව අපිට හෙඩ්ලයිට් වොෂර්ස් හම්බෙලා තියෙනවා. ඒත් එක්කම මෙන්න මේ ලයිට් එකට આવොත් එහෙම අපිට සෑහෙන ස්පෙෂල් විදිහට කතා කරන්න හැකියාවක් හම්බෙලා තියෙනවා. හේතුව ඕගොල්ලන්ට පේනවා මේක නිකන් අර කොටු ලයිට් එකක් නිකන් අර මේ බෙන්ස් වලවත් අඩුම ගන්න මේ බැක් එකේවත් මම හිතන්නේ මෙච්චර ලස්සන අයිකොනික් ලයිට් එකක් අපිට හම්බෙන්නේ නැහැ. මේක මාරම යුනික් විදියට අපිට හම්බෙලා තියෙනවා. ඕගොල්ලන්ට පේනවා මෙන්න මෙහෙම Z අකුරක් වගේ තමයි මේක මෙන්න මේ විදියට ගිහලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ චූටි කෑල්ල අපිට ඩේ ටයිම් රනින් ලයිට් එකක් විදියට හම්බෙලා තියෙනවා. ඊට අමතරව අපිට මෙන්න මේ වගේ ස්පෝක්ස් තුනක එහෙම නැත්නම් මෙන්න මේ වගේ කෑලි තුනක අපිට ලයිට් එක බලන්න පුළුවන්. ඒව ඇතුලේ වුණත් ඕගොල්ලන්ට පේනවා හැම පැත්තටම අර L අකුරු වගේ තමයි අපිට බලා ගන්න හම්බෙන්නේ. ඊට අමතරව Lexus කියලා මෙන්න මෙතනින් එන්ග්‍රේව් කරලා තියෙනවා. ඉතින් මේක අපිට සම්පූර්ණයෙන්ම ඔටෝ හෙඩ්ලයිට් බීම් සහ අනිකුත් මේ අද කාලේ හම්බ වෙලා තියෙන හැම ටෙක්නොලොජි එකක්ම හැම ඇඩ්වාන්ස් ටෙක්නොලොජි එකක්ම මේ වාහනේදීත් අපිට ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. හැබැයි මතක තියාගන්න ජැපනීස් වාහන වලට ආවම රිලයබිලිටි කියන එක තමයි නම්බර් 1. ඉතින් මේක ජැපනීස් මැනුෆැක්චර්ඩ් වෙහිකල් එකක්. ඉතින් ඒ හින්දා අර අනිත් හැම වාහනයකම අපිට බලා ගන්න පුළුවන් වෙන විදිහේ අන්න ඒ ටෙක්නොලොජිස් තවත් රිලයබල් විදිහට මේ වාහනේදී අපිට බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒත් එක්කම මම එහෙමම ආයිත් සයිඩ් විව් එක ගැන කතා කරන්න නම් ඉතින් එතනින් එහාට අර සුපුරුදු Lexus ඒ කියන්නේ අර මිනිමලිස්ටික් කියන එක බොහොම ලස්සන ප්‍රවුඩ් විදිහට ඒ වගේම අර ජෙනරේෂන්ස් කීපයක් ඉස්සරහින් ඉන්න විදිහට තමයි අපිට හම්බෙන්නේ. මොකද මේ ෆ්ලැග්ෂිප් වෙහිකල්ස් වලට එනකොට මේ වගේ අයිකොනික් ඩිසයින් එකක් අරගෙන අපිට බලා ගන්න හම්බ වෙන වාහන එහෙම අපිට ලොකුවට ඇත්තටම කිව්වොත් අද මාකට් එකේදීවත් හම්බ වෙන්නේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් අපි දන්න අපි ආස කරන 90s එහෙම නැත්නම් 2000s වල කාර්ස් වල මෙන්න මේ එන්න ෆියුචරිස්ටික් ලුක් එකකින් හින්දා මේ තියෙන ඩිසයින්ස් සම්පූර්ණයෙන්ම අපි ආස නැති අර කැත විදිහට තමයි අපිට බලා ගන්න හම්බ වෙන්නේ. හැබැයි මෙන්න මේ කායකට එනකොට ඔයාගේ ජෝ ඩ්‍රොපින් බියුටි එක මේ කායකට අපිට බලා ගන්න හම්බ වෙලා තියෙනවා. ඉතින් එහෙමම මම වාහනේ සයිඩ් විව් එක ගැන කතා කරන්න එන්නම්. ඉතින් එනකොට ඕගොල්ලොන්ට තවත් chrome පිරිච්ච මෙන්න මේ alloy wheels අපිට බලා ගන්න හම්බ වෙනවා. ඉතින් 20 inch massive chrome wheels අපිට හම්බෙලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ stock කාපු wheels නෙමෙයි, stock උත් අපිට මේ වගේම chrome 20 inch wheels තමයි හම්බ වෙන්නේ. හැබැයි මේ වාහනේදී අපිට තවත් මීට වඩා ලස්සන මෙන්න මේ වගේ custom made chrome alloy wheels අපිට බලා ගන්න හැකියාවක් හම්බෙලා තියෙනවා. හැබැයි වාහනේ size එකත් එක්ක අපිට 11.6 meters වගේ turning radius එකක් මේ වාහනේදී බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් ඒත් එක්කම අපිට standard මේ වාහනේ අපිට height control හම්බ වෙලා තියෙනවා. ඉතින් එතකොට අපිට වාහනේ start කරලා තියෙන වෙලාවට අපි වාහනේ මෙහෙම ළඟට ගිහිලා දොර අරිනකොටම ටක් ගාලා මේ වාහනේට හැකියාව තියෙනවා මෙහෙම ඉස්සිලා වාහනේට අපිට access height කියලා අපි range rover වලදී කතා කරනවා. ඒක ටිකක් උස හින්දා access height එක දුන්න ගමන් එයා ටක් ගාලා පහත් වෙලා අපිට වාහනේට ඇතුල් වෙන්න ලේසි විදිහට අපිට හම්බ වෙලා තියෙනවා. මෙයා කාය එකක් හින්දා මෙයා පල්ලෙහා ඉඳගෙන ටක් ගාලා උඩට ඉස්සෙනවා අපිට වාහනේ ඇතුළට මෙහෙම ටක් ගාලා එන්ටර් වෙන්න පුළුවන් වෙන විදිහට. ඉතින් ඊට අමතරව අපිට obviously soft close හම්බෙලා තිනවා, wing mirrors හම්බෙලා තිනවා, 360 cameras හම්බෙලා තිනවා. ඒ වගේම ඉස්සරහින්ද පස්සට බොහොම ලස්සන මෙන්න මේ වගේ dual side skirts අපිට බලා ගන්න හැකියාවක් හම්බෙලා තිනවා. ඉතින් අපිට blind stop monitoring හම්බෙලා තිනවා. ඉතින් මේ ඔක්කොම අපිට standard options විදිහට තමයි මේ වාහනේදී බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් ඒත් එක්කම අපිට keyless entry හම්බෙලා තිනවා. ඉතින් keyless entry වල අපිට සුපුරුදු Toyota සද්දෙම තමයි හම්බ වෙන්නේ. හැබැයි අපිට මේ තියෙන චූටි කෑල්ල පවා බොහොම ලස්සන අයිකොනික් විදිහට Lexus වලටම ගැලපෙච්ච යුනික් විදිහකට අපිට බලා ගන්න හම්බ වෙනවා. කොච්චරද කියන්නේ මෙන්න මේ chrome bars පවා මේ වාහනේටම ගැලපෙන අමුතුම ඩිසයින් එකකට ටිකක් ඩිෆරෙන්ෂিয়েට් වෙච්ච ඩිසයින් එකකට විදිහට තමයි අපිට බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් මම doors අරිනකොට අපි කැමරාමන්නුත් එක්ක අපි මේ පැත්තට එමු. ඉතින් මෙන්න මේ වගේ තමයි ඕගොල්ලොන්ට වාහනේ ඉන්ටීරියර් එක අපිට පෙන්වන්න වෙන්නේ. ඉතින් මාරම ලස්සන අමුතුම
සුපර් ක්වොලිටි එකක් තියෙන විදිහේ ඉන්ටීරියර් ඩිසයින් එකක් අපිට බලා ගන්න හම්බ වෙනවා. ඉතින් ඉන්ටීරියර් ගැනත් එක්ස්ටීරියර් එක වගේම කතා කරන්න සෑහෙන දේවල් තියෙනවා. ඉතින් මම ඩෝ එක ඇරියේ මෙන්න මේ වගේ සෑහෙන ලොකු ඉඩ ප්‍රමාණයක් අපිට බලා ගන්න හම්බ වෙනවා. මෙන්න ඒ හින්දා ඕනම සයිස් එක පුද්ගලයාට කිසිම ප්‍රශ්නයක් නැතුව මේ වාහනයට ඇතුල් වීමේ පහසුව මේ වාහනේදී අපිට හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒත් එක්කම මෙන්න මේ විදිහට ළඟට කළ නැවැත්තුවම වාහනේ අපිට soft close බලා ගන්න හම්බ වෙනවා. ඉතින් තවත් sunroof එකක් හම්බෙලා තිනවා. බොහොම සාමාන්‍ය දේවල්. ඉතින් පල්ලෙහාට එනකොට අපිට සාමාන්‍යයෙන් 100 මෙතන තියෙද්දි කෙනා මම හිතන්නේ පොඩ්ඩක් මම වාහනේ උස්සලා තියෙන්නේ. ඉතින් අපිට 150 mm වගේ හම්බ වෙනවා. හැබැයි 138 mm වගේ ground clearance එක තමයි අපිට සාමාන්‍ය normal level එකේදී මේ වාහනේ බලා ගන්න හම්බ වෙන්නේ. ඊට අමතරව මෙතන උනොත් අපිට multi stage hybrid කියලා ඒගොල්ලොන්ගේ ඒ keyword එක බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒත් එක්කම තවත් මේ වාහනේ iconic දෙයක් තමයි මේගොල්ලෝ introduce කරලා දෙනකොට මේගොල්ලෝ කිව්වා මේ වාහනේට එක පැත්තකට Windows 6ක් එන විදිහට ඒගොල්ලෝ හදලා තියෙනවා කියලා. ඒ කියන්නේ windscreen එක 1යි 2යි 3යි 4යි අපිට සාමාන්‍යයෙන් හම්බ වෙන්නේ. හැබැයි මේ වාහනේදී ඕගොල්ලන්ට පේනවා නම් මෙන්න මේ වාහනේ වීදුරු 1යි 2යි ඊට පස්සේ මෙන්න මෙතන පිටිපස්සේ quarter panel එකේ මෙන්න මෙයාටත් window එකක් විදියට අපිට හම්බෙලා තියෙනවා. ඉතින් කොච්චරද කියන්නේ ඇතුළට ගියාම අපිට මේ වාහනේ rear curtains හම්බෙලා තියෙනවා. ඒ rear curtains උත් අපිට මෙන්න මේ චූටි කෑලි තුනටම පවා අපිට දාගන්න නැත්නම් පාවිච්චි කරන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ දේවල් ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ side view එක ගැන. ඉතින් ඒ තුනට මේ වාහනේ design එක ගත්තොත් එහෙම නැත්නම් full side profile එක ගත්තොත් එහෙම අපිට අර typical sedan box තුනක් නෙවෙයි බලාගන්න හම්බෙන්නේ. අර කූපේ වගේ ටිකක් අර ස්පෝර්ටිය ඩිසයින් එකකට ගැලපෙන විදිහට බොහොම ලස්සන අයිකොනික් ඩිසයින් එකක් මේ වාහනේ අර සෙඩාන් කියන මෙන්න මේ සම්පූර්ණ ෆිගර් එකට එනකොට අපිට බොහොම ලස්සනට බලා ගන්න හැකියාවක් හම්බ වෙනවා. ඉතින් දැන් තියෙන්නේ අපිට වාහනේ rear design එක ගැන කතා කරන්න. අපි හැමම වාහනේ rear design එක ගැන දැන් කතා කරමු. ඉතින් වාහනේ rear design එක ගැන කතා කරනකොටත් අර exterior design එකේ අපිට ඉස්සරහින් හම්බුණා වගේම බොහොම ලස්සන ඒ updated fresh futuristic look එක පිටිපස්සට ඒ විදිහටම දෙන්න මේගොල්ලෝ අමතක කරලා නැහැ. ඉතින් ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට තමයි මෙන්න මේ Lexus LS 500h එකේ rear design එක අපිට බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් මේ අර simplicity කියන එක ඒ ස්පෝර්ටියට ලක්ෂරි කියන එක ඒ විදිහටම අපිට මේ කායකයේදී rear design එකටත් ඒ විදිහටම හම්බෙලා තියෙනවා. ඉතින් මහා ලොකු දේවල් නැහැ. අර blue board එකත් එක්කම Lexus logo එක අපිට බලන්න පුළුවන්. LS 500h කියලා ඒගොල්ලෝ code name එක සහ brand name එක විතරයි ඒගොල්ලෝ අපිට දාලා තියෙන්නේ. මොකද ඒ ටික විතරයි අපිට අදාළ වෙන දේ. ඉතින් ඊට අමතරව මෙන්න මේ head lamps නැත්නම් මේ rear lamps වලට ආවොත් එහෙම අපිට මෙන්න මේ quarter panel එක දිගටම ගිහිලා තියෙන විදිහේ මෙන්න මේ lamps උත් එක්ක මෙන්න මේ design එකත් එක්ක මෙන්න මේ main lamps වලට එනකොට main rear lamps එනකොට මම ඔයගොල්ලන්ට අර මුලින්ම කිව්වා අර මේ L අකුර මතක තියාගන්න කියලා. ඉතින් මෙන්න මේ L අකුරු හයක් එකතු වෙලා තමයි මෙන්න මේ dual rear lamps අපිට බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් මේ L අකුරු 1 2 3 4 5 6යි. ඉතින් ඒවත් අපිට නිකම්ම නැතුව full LED විදියට හම්බෙලා ඒත් එක්කම තව 3D look එකක් එන විදියට මෙහෙම step by step තමයි අපිට මේ වාහනේදී බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් ඒක මාරම futuristic ලස්සන විදිහකට අපිට හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒත් එක්කම මට මෙන්න මෙතන මැද්දෙන් මෙන්න මේ වගේ බොහොම ලස්සන chrome බායකක් ගිහලා තියෙනවා. ඉතින් පල්ලෙහාට එනකොට ඔයගොල්ලන්ට පේනවා ඉන්ඩිකේටර් ලයිට්ස් සහ ඒත් එක්කම අපිට රිවර්ස් ලයිට්ස් අපිට නැත්නම් බෑක් ලයිට්ස් අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් එතනින් පල්ලෙහාට එනකොට තවත් ඉස්සරහා වගේම සයිඩ් වීව් එක වගේම පිටිපස්සෙත් මෙන්න මේ වගේ chrome bars අපිට බලන්න පුළුවන්. රිෆ්ලෙක්ටර්ස් බලන්න පුළුවන්. ඊට පල්ලෙහාන් මෙන්න මේ වගේ චූටි ඒරියා එකක් තියෙනවා. නිකන් අර එක්සෝස්ට් වගේ පේන එකක්. හැබැයි ඒක අපිට නිකන් අර ෆේක් වෙන්ස් වගේ තමයි තියෙන්නේ. ඉතින් මේක ගොඩාක් අද කාලේ වාහනවල පාවිච්චි කරනවා. ඉතින් මේ වාහනය ලක්ෂරි වාහනයක්. ඉතින් ඒ හින්දා අපිට අඩුම ගන්න එක්සෝස්ට් එකක් පේන්නේවත් නැති විදිහට තමයි මේ වාහනේදී අපිට ඒක හම්බෙලා තියෙන. ඉතින් මම අර අත පොඩ්ඩක් පල්ලෙහාන් යවපු හින්දා ටක් ගාලා මෙන්න බූට් එක ඕපන් වුණා. ඒ කියන්නේ නිපොලිත් කස් බටන් වල අපේ YouTube channel එකේ වීඩියෝස් බලන ඕගොල්ලෝ දන්නවා මොකද්ද ඒ ඔප්ෂන් එක කියලා. ඉතින් අපිට එක්සෝස්ට් එක මෙන්න මෙතන පල්ලෙහාන් තමයි හම්බ වෙන්නේ. ඊට අමතරව අපි මෙන්න මෙහෙම පල්ලෙහාන් කකුල දාපු ගමන් මෙන්න මේ විදිහට gesture opening විදිහට අපිට boot access හම්බෙලා තියෙනවා. ඉතින් අපිට ඊට අමතරව අපිට key එකෙන් වගේම ඇතුළෙනොත් ඒක open කරගන්න හැකියාවක් හම්බෙලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අනිත් මේ වගේ flagship වාහනත් එක්ක compare කරනකොට relatively පොඩ්ඩක් අඩු නැත්නම් මේ compact boot space එක තමයි අපිට මේ
වාහනේ බලාගන්න හැකියාවක් හම්බ වෙන්නේ. ඉතින් ඒ වුණාට සාමාන්‍ය අපේ එදිනෙදා සහ මේ වගේ වාහනය පාවිච්චි කරන කෙනෙකුගේ ඒ ඔබ්ජෙක්ටිව්ස් ටික ඒ විදිහට ෆුල්ෆිල් කරගන්න පුළුවන් වෙන විදිහට තමයි මේ වාහනේ බූට් ස්පේස් එක අපිට හම්බෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ අපිට නෙට් එකක් හම්බෙලා තියෙනවා, ටෙදරින් හුක්ස් 4ක් හම්බෙලා තිනවා. ඒ වගේම මේ වාහනේ මම අර මේ බෑක් එක බෙන්ට්ලි එක වගේ කතා කරනකොට මම බූට් ස්පේස් එකෙන් කතා කරද්දි ස්පෙෂලි මම මෙන්ෂන් කරා ඒවල පාවිච්චි කරලා තියෙන මෙටීරියල් එක. ඉතින් මේ වාහනේදිත් ඒ වගේම බොහොම ලස්සන මේ අර ග්‍රිප් එක හොඳට තියෙන විදිහේ නමුත් අර පිටිපස්සේ වුණත් බොහොම කම්ෆර්ටබල් වගේ අර ෆීලින් එකක් අපිට තේරෙන විදිහේ මෙටීරියල්ස් තමයි මේ ඔක්කොටම අපිට පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම මෙතන මේ මැද්ද කැලිස්සුවම අපිට බැටරි එක බලා ගන්න හැකියාවක් හම්බ වෙනවා. ඉතින් ඊට පස්සේ අපිට බොහොම ලේසියෙන් මෙන්න මේ විදිහට අපිට බූට් එක ක්ලෝස් කරගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි අපිට මේන්ලිම කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට වාහනේ ඉන්ටීරියර් ගැන තමයි කතා කරන්න තියෙන්නේ. ඉතින් වාහනේ ඉන්ටීරියර් එකට යන්න කලින් මම අපි පොඩ්ඩක් කී එක පෙන්නුවොත් එම මෙන්න මේ විදිහට තමයි අපිට වාහනේ කී එක හම්බ වෙන්නේ. ඉතින් හොඳ බරක් තියෙන solid look එකක් තියෙන ඒ වගේ solid feeling එකක් තියෙන මෙන්න මේ වගේ leather wrapped feeling එකක් දීලා තියෙන මෙන්න මේ වගේ steering wheel එකක් අපිට හම්බෙලා තියෙන. අනිත් පැත්තේ හැරෙවුවම simply lock unlock සහ මෙන්න මේ වගේ boot access එකට අදාළ බටන් එක අපිට හම්බෙලා තියෙනවා. ඉතින් එහෙමම අපි වාහනේ interior ගැන දැන් කතා කරමු. කතා කරමු ලංකාවේ තියෙන එකම Lexus LS 500h with executive package. ඉතින් මේ කාර් එක තමයි LS 500 එකක් විදිහට ඔයාලට ගන්න තියෙන highest spec කාර් එක. ඉතින් සාමාන්‍යයෙන් අපිට පොඩි ගණන් වලට base spec LS 500s ගන්න පුළුවන්. හැබැයි මේ කාර් එක LS 500h with executive package කියලා අපිට ගන්න පුළුවන් විදිහේ උපරිම options හැමදේම include කරලා තමයි මෙන්න මේ වාහනේ අපිට හම්බ වෙන්නේ. ඉතින් මුලින්ම දැන් මම ඉන්නේ අර මේ ඇක්සස් හයිට් එකට වාහනේ පොඩ්ඩක් ඉස්සිලා ඒ වගේම ස්ටීරිං වීල් එක ඇතුළට ගිහිල්ලා මේ සීට් එකත් පස්සට ගිහිල්ලා ඉතින් මම වාහනේ ස්ටාර්ට් කරපු ගමන් අන්න ඒ වගේ බොහොම ලස්සන ටෝන් එකක් එක්ක පුංචි අර මේ වෙල්කම් එකක් කායකට බොහොම ලස්සනට හම්බ වෙලා තියෙනවා. ඉතින් මේ ආපු ගමන් ජැපනීස් ඒ වයිබ් එක අපිට එනවා. ඒත් එක්කම අර මම සාමාන්‍යයෙන් මෙහෙම අර ට්‍රූලි එන්ජොයි කරන ඔය මම ඔය ලොකු හයි එන්ඩ් වාහන වලට නැග්ගම ගන්න පුළුවන් විදිහේ ඒ එක්ස්පීරියන්ස් එක, ඒ සීට්ස්, ඒ කම්ෆර්ට් එක, ඒ විදිහටම ඒ සුවඳ, ඒ හැමදේම මේ වාහනේදීත් අපිට ඒ විදිහටම හම්බෙලා තියෙනවා. ඉතින් එක්ස්ටීරියර් එක වගේම ඉන්ටීරියර් එකත් absolutely top notch. ඉතින් අපි අන්තිම වෙනකම්ම බලන්න මේකේ සෑහෙන ඔයගොල්ලන්ට අලුත් මීට කලින් දැකලා නැති දේවල් අපිට බලා ගන්න හම්බ වෙනවා. ඉතින් සාමාන්‍ය බිල්ඩින් ක්වොලිටි එකට එනකොට මම අර ජැපනීස් වාහන වල ස්ක්‍රැචි ප්ලාස්ටික් කියලා කතා කරන දේවල් තියෙනව නේද? නන් මේ වාහනේදී අපිට එහෙම කිසිම දෙයක් ඇත්තටම කිව්වොත් බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. මෙන්න මේ knobs අර මේවා හම්බ වෙන්නේ. ඉතින් මේවා Mercedes Benz Maybach එක උනත් අපිට ප්ලාස්ටික් කවර්ස් වගේ තමයි හම්බ වෙන්නේ. ඉතින් බිල්ඩින් ක්වොලිටි එක ගැන හැම පැත්තෙම කතා කරොත් එහෙම 100% එතනින් එහාට කතා කරන්න දෙයක් නැහැ. සම්පූර්ණයෙන්ම ඔයාලට ගන්න ඕන top notch quality එකෙන් ඒ සියලුම දේවල් ටික අපිට හම්බ වෙලා තියෙනවා. සුපුරුදු පරිදි දකුණු පැත්තේ නම් වම් පැත්තට කතා කරන්න පටන් ගමු. S class එක වගේම අර oval විදිහට මෙන්න මේ විදිහට සම්පූර්ණයෙන්ම අපේ මේ cabin එක අපිට බලා ගන්න හැකියාවක් හම්බ වෙනවා. ඒක තරම oval නෑ. හැබැයි ලාවට මෙහෙම oval shape එකකට අපිට බලා ගන්න පුළුවන්. දකුණු පැත්තේ මුලින්ම ආවම මෙන්න මේ floating armrest එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මේ වාහනේ power mirrors වලට controllers හම්බෙලා තියෙනවා, lock unlock හම්බෙලා තියෙනවා, windows lock කරගන්න එක හම්බෙලා තියෙනවා. ඊට අමතරව අපිට මෙන්න මෙතනින් මෙන්න මේ විදිහට අපිට auto mirrors හම්බෙලා තියෙනවා. පිටිපස්සට අපිට sun blinders පවා බලා ගන්න මේ control කරගන්න මෙන්න මේ විදිහට හම්බ වෙලා තියෙනවා. ඉතින් මම පිටිපස්සට ගියාමත් ඒක ගැන තවත් කතා කරන්නම්. ඊට පස්සේ ඕගොල්ලන්ට මම මෙන්න මේ ඒරියා එක ගැන කතා කරන්න පටන් ගත්තොත් එimhe ඕගොල්ලන්ට පේනවාද මෙන්න මේ අමුතු ඩිසයින් එක. මේක ඇත්තටම ජැපනීස් ට්‍රැඩිෂන් එකක්. ඉතින් මේක මේ කිරිකෝ ග්ලාස් කියලා තමයි මේක මේගොල්ලෝ හඳුන්වන්නේ. මේක එක පුද්ගලයෙක් විසින් වීදුරු පාවිච්චි කරලා අර ඩයමන්ඩ් වගේ ෂේප් එකක් ගෙන විදිහට ඕගොල්ලන්ට පේනවා කොච්චර ලස්සනද ඒක රිෆ්ලෙක්ට් වෙනවද කියලා. ඒක සම්පූර්ණයෙන්ම එක මිනිහෙක් තමයි එක වාහනයකට එක මිනිහෙක්. හරියට රෝල්ස් රොයිස් වල කෝච් ලයින් එක අඳිනවා වගේ එකම එක්කෙනෙක් තමයි මේක පාවිච්චි කරන්නේ. ඉතින් මේක අපිට normal LS 500 බලා ගන්න හම්බ වෙන්නේ මේ වගේ full spec executive package එකටත් හම්බ වෙන්නේ නැහැ. executive package with Kiriko glass තමයි අපිට මෙන්න මේක මේ option එක බලා ගන්න හම්බ වෙන්නේ. ඒ වගේම තවත් මේක hand
මේඩ් ඔප්ෂන් එකක් අපිට තියෙනවා. මෙන්න මේ ඩිප්ලේටඩ් මෙන්න මේ විදිහට අපිට බලන්න මේක ඇත්තටම රෙදි. මේ ක්ලොත් එකක් තියෙන්නේ. මේ ක්ලොත් එක අපිට ඔයගොල්ලන්ට පේනවා මේ ඩයමන්ඩ්ස් වගේ තියෙන. ඉතින් ඒකත් මෙන්න මේ වේව්ස් වගේ තමයි අපිට බලා ගන්න හම්බ වෙන්නේ. ඇත්තටම අර ලෙදර් කියන එකෙන් එළියට ගිහිල්ලා වෙනස්ම විදිහේ ලක්ෂරි ෆීලින් එකක් වාහනේට තවත් වැඩි කරලා දෙන්න පුළුවන් විදිහට තමයි මේ කායක අපිට හම්බ වෙලා තියෙන්නේ. ඉතින් ඊට අමතරව අපිට ඉලෙක්ට්‍රික් මෙමරි සීට්ස් හම්බ වෙලා තියෙනවා. ඒ වගේම ලෙෆ්ට් සීට් එක අපිට කන්ට්‍රෝල් කරගන්න පුළුවන් විදිහට අපිට ඒක හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒත් එක්කම මෙමරි සීට්ස් හම්බ වෙලා තියෙන බොහොම ලේසි දේවල් සහ ප්‍රැක්ටිකල් අපිට ඕන වාහනයක බලා ගන්න හම්බ වෙන දේවල්. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතනට ආවහම අපිට මේ වගේ වාහනයක බලා ගන්න පුළුවන් ලොකුම ඉන්ඩස්ට්‍රියල් ලීඩින් head up display system එක බලා ගන්න පුළුවන්. S class එකකවත් ඇත්තට මේ head up display එක හම්බෙන්නේ අපිට 23 inch wide head up display එකක් අපිට හම්බෙලා තියෙනවා. ඇත්තටම මෙන්න මේ වගේ size මෙන්න මේකත් අපිට 20.3 inch විදිහට තමයි හම්බ වෙන්නේ. අන්න ඒ වගේ head up display එකක් හම්බෙලා තියෙනවා. සෑහෙන advance කොච්චරද කියනවා නම් අපි ඉස්සරහට පුළුවන් වුණොත් මම පෙන්නන්නම් driving වලදී අපි මොකක් හරි junction එකක ඉන්නවා නම් දෙපැත්තෙන් වාහන එනවා නම් මෙන්න මේ පැත්තෙන් වාහනයක් එනවා කියලා ඇරෝස් වලින් පවා පෙන්නනවා. ඉතින් මේක ඉස්සරහට අනිත් කට්ටියත් අලුතින් මේ පාවිච්චි කරන්න පටන් ගනි. හැබැයි මේ වාහනේ තමයි ඒක අපිට මුලින්ම බලන්න පුළුවන්. අර ඔග්මන්ට් රියැලිටි වගේ නැති වුණාට මේක අපිට සම්පූර්ණයෙන්ම ඇරෝස් වලින් පෙන්නනවා. මෙන්න මේ පැත්තෙන් මිනිස්සු එනවා දැන්. මෙන්න මේ පැත්තෙන් වාහන එනවා බලාගෙන ගන්න. ඒ හැමදේම ස්පීඩ් ලිමිට්ස් අපිට බලන්න පුළුවන්. ස්පීඩ් එක අපි දානකොට අපිට අපේ හැසර්ඩ් ලයිට්ස් නැත්නම් අපේ ඉන්ඩිකේටර්ස් ඒ ඔක්කොම පාවිච්චි කරනකොට ඒ හැමදේම බොහොම ලස්සනට අපිට බලා ගන්න හැකියාවක් හම්බෙලා තියෙනවා. ඒ වගේම head up display එකට අදාළ ඒ ඔප්ෂන්ස් ටික අපිට මෙන්න මෙතනින් on off කරගන්න පුළුවන්. ඒත් එක්කම අපිට 360 කැමරාස් හම්බෙලා තියෙනවා. බලන්න 360 කැමරා එක මොන වගේද අපිට හම්බ වෙන්නේ කියලා. ඉතින් මේ තියෙන actual මේ surrounding එක ඉතින් මේ වගේම අපිට 740 L එකේදීත් අපිට බලා ගන්න හම්බ වුණා. ඉතින් මේක මේ ඇත්තටම කිව්වොත් මෙන්න මේ තියෙන mouse pad මම මෙතනට එන්නම් ඉස්සරහට අපි මෙන්න මෙතන ආයෙත් පෙන්නුවොත් එහෙම ඔයාට මේ වාහනේ කලයක මොකද්ද කියලා බලලා ඒ කලයකට ගැලපෙන විදිහට ඔයාට ඕන කලයකට ඒක අපිට වෙනස් කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට අපි BMW වාහන ගන්න පාටට නෙමෙයි ඒක ඇත්තටම අපිට හම්බ වෙන්නේ. හැබැයි මේ වාහනේදී ඔයාට ඔයා ගන්න කැමති ඔයා වාහනේ පර්චේස් කරලා ගත්ත ඒ වාහනයට ගැලපෙන කලයකින් ඔයාට වාහනේ ඒ 360 view එක අපිට ඒ විදිහට ලබා ගන්න පුළුවන් වෙන විදිහට අපිට ඒක හම්බ වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ අපිට සම්පූර්ණයෙන්ම ඒක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ අපිට ඒක අර මේ 740 L එක තරම්ම ඇඩ්වාන්ස් නෑ. හැබැයි අපිට බොහොම ලස්සනට මෙන්න මේ විදිහට ඒක අපිට බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට පේනවද දන්නේ අපිට අපේ වීල්ස් ස්ටියර් වෙනක පවා මේ වාහනේදීත් අපිට මෙන්න මේ විදිහට බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් මේ අපි රිවර්ස් එකට දැම්මහමත් අපිට 360 එකට මෙන්න මේ විදිහට අපිට ගන්න පුළුවන්. ඉතින් මේ රියර් කැමරා එකට ගියාම මම අර රියර් ඩිසයින් එකේ කතා කරද්දී කිව්වා වගේම පිටිපස්සෙන් කවුරු හරි එනවා නම් මට එක පෙඩස්ට්‍රියන් කෙනෙක් එනවා කියලා බලන්න පෙන්නන. ඉතින් පොඩ්ඩක් තප්පරයක් කොහොම ඉන්න. ඉතින් මේ අපේ යාළුවා ඩිවොන් තමයි මේ වෙලාවේ රිවර්ස් මේ කැමරා එක පේන්න ඉන්නේ. ඕගොල්ලන්ට පේනවා මෙන්න මේ වගේ අපිට එක්කෙනෙක්ව මේ ඉන්නවා කියලා පේන්නනවා. දැන් මම රිවර්ස් කරන්න හැදුවොත් එහෙම එයා ටක් ගාලා මෙන්න මේ විදිහට බ්‍රේක් කරගන්නවා. අපිට පස්සට යන්න දෙන්නේ නැහැ. මේ මොකද පෙඩස්ට්‍රියන් කෙනෙක් ඉන්න හින්දා. ඉතින් ඒ විතරක් නෙමෙයි මම මේ රිවර්ස් කැමරා එකට මෙහෙම දාලා මේ වගේ එයා හරියටම මේ දැන් ගහ මේ එහාට මෙහාට යන හින්දා අපිට පෙන්නනවා මේ කොච්චරක්ද මේක තියෙන කියලා. ඒක මගේ head up display එකනොත් පෙන්වන්න පුළුවන්. මම head up display එකෙන් පෙන්වන view එක පොඩ්ඩක් පෙන්නුවොත් එහෙම මම හිතනවා ඔයගොල්ලන්ට පේයි කියලා. මෙන්න මේ විදිහට අපිට ඒක බලා ගන්න පුළුවන්. ඒත් එක්කම අපිට අර නිකම්ම ටිට් ගන්න නැතුව මෙයා අපිට ඇනවුන්ස් කරලා කියනවා මොන පැත්තෙන්ද ඔයා ඇත්තටම කාගේ හරි මොකක් හරි ඔබ්ස්ටකල් එකක් ළඟට එන්නේ කියලා. ඉතින් මේ වගේ ඇඩ්වාන්ස් මේගොල්ලොන්ගේ මේ වාහනේට හම්බෙලා තියෙනවා. මම අර කිව්වා වගේ සේෆ්ටි සිස්ටම්ස් 2.0 කේ මේගොල්ලොන්ගේ මේ Lexus ලා ගන්න පුළුවන් most advanced සේෆ්ටි සිස්ටම් එක. ඉතින් මේ වගේ ඔප්ෂන්ස් අතර මේ බෑක් එකේදීත් අපිට බලා ගන්න හැකියාවක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ දේවලුත් අපිට හම්බෙලා තියෙනවා. ඉතින් මම තවත් එන්නම්. ඉතින් අපිට ඉස්සරහින් තවත් collision warning වලට අවශ්‍ය කරන විදිය පුංචි මේ ඒව ටික බලන්න පුළුවන්. ඊට පස්සේ මම එහෙමම දකුණට ආවම මෙන්න මෙතන ඉස්සරහා දෙපැත්තෙන් මෙන්න මේ වගේ අමුතු knobs දෙකක් අපිට හම්බ වෙනවා. ඉතින් මෙන්න මේ වම් පැත්තේ knob එකෙන් අපිට අපේ drive modes ටික බලන්න පුළුවන්. ඉතින් මම
කම්ෆර්ට් එකට දාන්න පුළුවන් මෙන්න මේ විදිහට. කම්ෆර්ට් එකට දානකොට අපේ මෙන්න මෙතන අපේ ඉස්සරහ ඩෑෂ්බෝඩ් එකේ මෙන්න මේ ස්ක්‍රීන් එකත් වෙනස් වෙනවා. ඊට පස්සේ මම නෝමල් එකට දානකොට ස්පෝර්ට් එකට දානවා. දැන් ස්පෝර්ට් ටෙස්ට් එකට වැටුනේ. හරි දැන් මම ඉකොනොමිකල් මොඩ් එකේ ඉන්නේ. ඊට පස්සේ මට කම්ෆර්ට් එකට මේ විදිහට දාන්න පුළුවන්. එකෝ එකට මෙහෙම දාන්න පුළුවන්. ආයෙත් කම්ෆර්ට් එකට දාන්න පුළුවන් ඕන නම් ඒ දෙකෙන් මාරු වෙන්න. ඊට පස්සේ මේ විදිහට ස්පෝර්ට් එකට දාන්න පුළුවන්. ස්පෝර්ට් එකට දානකොටත් මම ආයෙත් මෙන්න මෙතන පෙන්නුවොත් එහෙම ස්පෝර්ට් එකට දාලා ආයෙත් මම නෝමල් එකට යනකොට මෙන්න මේ විදිහට අපිට එකෙන් එකට ලස්සනට වෙනස් වෙලා මෙන්න මේ විදිහට ඉන්ටර්ෆේසස් කීපයක්ම බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් මේවා මේ වගේ වාහනයක අපි මීට කලින් ඇත්තටම කිව්වොත් දැකලා නැති ඒ වගේම දකුණු පැත්තට එනකොට අපිට ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් හම්බෙලා තියෙනවා. ඉතින් ඒක අපිට ස්නෝ මොඩ් එකට එහෙම නැත්නම් අපේ ට්‍රැක්ෂන් නෝමල් මොඩ් එකට අපිට දාගන්න හැකියාවක් හම්බෙලා තියෙනවා. ඉතින් ඒ වගේම මේක ඇතුළට අපිට මෙහෙම ඔබන්න පුළුවන්. ඒකෙන් ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් ඔන් ඔෆ් කරගන්න හැකියාවක් හම්බෙලා තියෙනවා. මේ වාහනේදීත් අපිට නෝමල් මොඩ් එකට දාගන්න මෙන්න මෙහෙම ඇතුළට එබුවම හරි. එතකොට නෝමල් එකෙන් හරි කස්ටම් එකකට හරි යනවා නම් මෙහෙම ඇතුළට දාගන්න තමයි තියෙන්නේ. ඉතින් ස්පෝර්ට්ස් සහ ස්පෝර්ට් ප්ලස් එකට දානකොට මෙන්න මේ වගේ අපිට ඒකට දාගන්න පුළුවන්. ඉතින් ඒක බොහොම ලස්සනට මේකෙන් අපිට පෙන්වලා තිනවා මොන විදියටද අපිට හදාගන්න පුළුවන් වෙන්නේ කියලා. එහෙම මම එළියට එන්න මෙන්න මේ වගේ අර wooden trim එකක් එක්ක leather wrapped heated steering wheel එක අපිට හම්බෙලා තිනවා. ඉතින් මාරම butter smooth ආයි කියන්න දෙයක් නැහැ. ගොඩාක් ලක්ෂරි කාර්ස් වල වගේම බොහොම ස්මූත් කායක මේ ස්ටියරින් වීල් එක අපිට හම්බෙලා තියෙන පැඩල් ශිෆ්ටර්ස් උත් එකක. ඉතින් සාමාන්‍ය CVT ගියර් සිස්ටම්ස් තියෙන වල පැඩල් ශිෆ්ටර්ස් හම්බ වෙන්නේ නැහැ. ඉතින් මම කිව්වා වගේම මේ වාහනේදී අපිට පැඩල් ශිෆ්ටර්ස් හම්බෙලා තියෙනවා. මොකද අපිට 4 ස්පීඩ් ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් එකක් මේ වාහනේදී බලා ගන්න පුළුවන් හින්දා. ඒ වගේම ඩුවල් මල්ටි ෆන්ක්ෂන් ස්ටියරින් වීල් එකක් හම්බෙලා තියෙනවා. ඉතින් සුපුරුදු විදිහට වම් පැත්තෙන් අපි ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකට සහ දකුණු පැත්තෙන් අපේ ක්‍රූස් කන්ට්‍රෝල් වලට සහ ලේන් ඩිපාචර් සහ අනිකුත් සේෆ්ටි ෆීචර්ස් වලට අවශ්‍ය කරන විදිහේ බටන්ස් සහ අපිට මෙන්න මෙතන මැද්ද ස්ක්‍රීන් එක කන්ට්‍රෝල් කරගන්න අවශ්‍ය වෙන චූටි ඩීටේල්ස් ටිකක් අපිට ඒකෙන් බලා ගන්න හැකියාවක් හම්බෙලා තියෙනවා. ඒත් එක්කම අපිට මෙතනිනුත් අපේ මොඩ් එක වෙනස් කරගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් කතා කරන්න දේවල් ගොඩාක් තියෙනවා. ඉතින් මම උගලන්ට මෙන්න මේ ඔබ්වියස් මේ රෙඩ් ඉන්ටීරියර් එක මේව ගැන ඇත්තටම කතා කරන්නේ නැහැ. මොකද ඒක මේ කතා කරන තරම් ලොකු දැනෙන්නේ ඕන එක්කෙනෙක් ඒක පේන හින්දා. ඉතින් මම ඒත් එක්කම වම් පැත්තට එන්නම්. වම් පැත්තට ආවහම අපිට මෙන්න මේ Lexus කට්ටියටම යුනික් වෙලා තියෙන අලුත් ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකක් අපිට බලා ගන්න හැකියාවක් හම්බෙලා තියෙනවා. ඒ වගේම අපිට ඇනලොග් ක්ලොක් එකක් වෙන්නේ මෙතනින් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම මම ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකත් එක්ක එනවත් එක්කම මම මෙන්න මේ මවුස් පෑඩ් එක ගැන කතා කරන්නම්. මෙයා ඇත්තටම අලුත් ෆේස් ලිෆ්ට් එකේ මෙයාව අයින් කරලා තියෙනවා. මේ හැබැයි මෙන්න මෙයා අපිට ගොඩාක් Lexus වාහන වල වගේම ඕගොල්ලන්ට පේනවා සම්පූර්ණ අර කම්පියුටර් එකක මවුස් පෑඩ් එකක් වගේම නැත්නම් ලැප්ටොප් එකක මවුස් පෑඩ් එකක් වගේම මේක අපිට ෆුල් ටච් කරන විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙනු එක ක්ලික් කරපු ගමන් අපිට මෙන්න මේ විදිහට ඩෙස්ටිනේෂන් ඔඩියෝ අපිට ටීවී එකක් පවා මේකෙන් අපිට හම්බෙලා තියෙනවා. ඉතින් අපිට ඕන නම් ටීවී channels වලට පවා ලාගන්න පුළුවන්. ඉතින් මේක දැන් මේ වෙලාවේ තියෙන ජැපනීස් channels කීපයක් තමයි තියෙන්නේ. මෙහෙට අහු වෙන්නේ නැති වෙයි. ඉතින් ඒත් එක්කම ආයිත් මෙනු එකට ගියාම පොඩ්ඩක් ලැග් තමයි සාමාන්‍යයෙන් ගොඩාක් අර මේ ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම්ස් තරම් මේ ඇඩ්වාන්ස් නැහැ. හැබැයි මේක කලින් තිබ්බේවත් එක්ක ඔයගොල්ලන්ට පේනවා ඒකෙත් ඇනිමේෂන් එක මොන වගේද යන්නේ කියලා බලන්න. අර true අර attention to detail කියන එක බොහොම ලස්සනට ඕගොල්ලන්ට ඒකෙන් අපිට බලා ගන්න හැකියාවක් හම්බ වෙනවා. ඉතින් ඒත් එක්කම මේ හැම එකටම ගියාම ඒකේ සබ් මෙනූස් ටිකක් අපිට පොඩ්ඩක් එහෙම මෙහෙන් බලා ගන්න හැකියාවක් හම්බ වෙනවා. ඉතින් ගොඩක්ම අප්ඩේටඩ් එකක් තමයි නැත්නම් ඇඩ්වාන්ස් එකක් තමයි මෙන්න මේ ක්ලයිමට් කියලා කියන්නේ. ඉතින් ක්ලයිමට් එකට ආවහම අපිට ඒක ඇතුළට ගියාම අපිට මෙන්න මේ බේසික් ක්ලයිමට් කන්ට්‍රෝල් පැනල්ස් ටිකක් විතරයි මෙතනින් බලන්න පුළුවන්. අපිට මෙන්න මේකේ අපිට මේ කොඩ් zone ක්ලයිමට් කන්ට්‍රෝල් හම්බෙලා තියෙනවා. ඉතින් ඉස්සරහා පස්සට ගියාම මම ඒක ගැන කතා කරනවා. ඉතින් ඉස්සරහා දෙන්නට මෙන්න මේ චූටි ඩිස්ප්ලේස් දෙකකින් අපිට ටෙම්පරේචර් එක පෙන්නනවා. ඊට අමතරව අපිට මසාජ් සීට්ස් වලට බටන්ස් මුකුත් හම්බ වෙන්නේ නැහැ. නෝමල් බේසික් අර මේවා ටිකක් තමයි අපිට බලා ගන්න හම්බෙන්නේ. ඉතින් මොකද හරිම ක්ලයිමට් කන්ට්‍රෝල් පැනල් එක එහෙම නැත්නම් ඒ ඔප්ෂන්ස් ටික මෙන්න මෙතනින් තමයි අපිට බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් මම ආයි ක්ලයිමට් එකට ගියන් පස්සේ ඔයගොල්ලෝ පේනවා ෆ්‍රන්ට් සීට් හීටින් රියර් සීට් ඉස් කොන්සියර්ජ් කියලා. ඉතින් අපි බලමු මොකද මේ කොන්සියර්ජ් කියලා කියන්නේ. මෙන්න මේ කොන්සියර්ජ් කියලා කියන්නේ අපිට පුළුවන් මෙන්න මේ දැන් තියෙන ලෙවල් එක. ඉතින් මේක ඉන්ෆ්‍රාරෙඩ් පෝට්ස් අපිට කීපයක්ම බලා ගන්න හැකියාවක් හම්බෙලා තිනවා. ඉතින් මේක අපිට ඉස්සරහට පස්සට නැත්තම් ස්ටියරින් වීල් එකට මේ හැම දෙයකටම එයාට හැකියාවක් තියෙනවා මේ වාහනේ එක්ස්ටීරියර් එකේ තියෙන උෂ්ණත්වය කැබින් එකේ උෂ්ණත්වය මේ ඔක්කොම අරගෙන මේ සම්පූර්ණ ගමන පුරාවටම එකම විදිහේ එක්ස්පීරියන්ස් එකක් අපිට බලා ගන්න ඔයාගේ ක්ලයිමට් එක මොන වගේ වුණත් ඉතින් ඒක ඇත්තටම
ඒ වගේම පියුරිෆයි කරන්න නැනෝයි තාක්ෂණයත් එක්ක අනිවාර්යෙන් පියුරිෆයි කරන්නත් එක්කම අපිට ඒ හැම දෙයක්ම එකෙන් හම්බෙලා තියෙනවා. ඉතින් මාරම පිස්සු හැදෙන විදිහේ ඔප්ෂන්ස් අපිට මෙන්න මේ කියන Lexus වාහනේ නැත්නම් මෙන්න මේ LS එක්සිකියුටිව් පැකේජ් එකත් එක්ක හම්බෙලා තියෙන මෙන්න මේකෙදි අපිට බලන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට පේනවා එයාර් ෆ්ලෝ එක වෙනස් කරන්න පුළුවන්, බ්ලෝවර් ස්පීඩ් එක, ටෙම්පරේචර් එක, ඒ විතරක් නෙමෙයි සීට් සහ ස්ටියරින් හීට් එකත් අපිට වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම අපිට මේ වාහනේ මසාජ් සීට්ස් උත් ඉස්සරහට පස්සට දෙකටම අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒකට ෂෝට් කට් එකක් මෙන්න මෙතනින්ම හම්බෙලා තියෙනවා. මෙන්න මේ සීට් කියන එක එබුව ගමන් අපිට මෙන්න මෙතනින් හම්බෙලා තියෙනවා ඩ්‍රයිවර් සීට් ඇඩ්ජස්ට්මන්ට්ස් ටික අපිට වෙනම කරන්න පුළුවන්. අපිට හම්බෙලා තියෙන්නේ normal electric seat 1 2 3 4 5 6 7 8 වේ අපිට ඇඩ්ජස්ට්මන්ට්ස් හම්බෙලා තියෙනවා. හැබැයි ඊට අමතරව අපිට ලම්බ සපෝට් වේවා, ඒ වගේම මසාජ් සීට්ස් වේවා, මේ හැම දෙයකටම අපිට මෙන්න මේ රීෆ්‍රෙෂ් කියලා ඒගොල්ලොන්ගේ මේ පැසෙන්ජර් සීට් එකට, ඒ වගේම ඩ්‍රයිවර් සීට් එකටත් අපිට රීෆ්‍රෙෂ් කියලා මෙන්න මේ වගේ මසාජ් සීට්ස් වර්ග කීපයකින්ම මෙන්න මේ වගේ බොහොම ලස්සනට බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒත් එක්කම ඔය වගේ දේවල් අපිට මේ වාහනේ බොහොම අර සිම්ප්ලිෆයිඩ් විදිහට, ඒ වගේම නිකන් අර ජපන් වාහනයක මේ වගේ දේවල් තියෙනවද කියන එක අර මේක නතින් වගේ නිකම්ම ඔහේ කියලා නිකන් විදෙන වගේ බොහොම අර සීම්ලස් විදියට මේ වාහනෙන් අපිට හම්බ වෙලා තියෙනවා. ඉතින් ඊට අමතරව ඕගොල්ලන්ට පේනවාද මෙන්න මේ ඉඩි ටික. මෙන්න මේ ඉඩි ටිකත් ඇත්තටම මෙන්න මේ කිරවල ඉඳගෙනම මෙන්න මේ කිරිකෝ ග්ලාසස් වලටම කනෙක්ට් වෙලා තියෙනවා. ඕගොල්ලන්ට පේනවනම් මෙන්න මේ තියෙන ඉඩි ටික මෙහෙමම ඇතින් ඇතුළට ගිහිල්ලා එතනින් මෙන්න මේ ඩෑෂ්බෝඩ් එකේ දිගේ මෙන්න මෙහෙම සම්පූර්ණ දිගටම ගිහලා තියෙනවා. කොච්චරද කියන්නේ මේ වෙන්සුත් ඒ තියෙන මේ ලයින්ස් ටිකටම මේ තමයි එම්බෙඩ් කරලා තියෙන්නේ. ඉතින් අර attention ඩීටේල් කියන එක මේ වාහනේ 100% විදියට අපිට බලා ගන්න හැකියාවක් හම්බ වෙනවා. ඉතින් ඒත් එක්කම ඔඩියෝ සිස්ටම් එකට ආවම අපිට බටන්ස් දෙකක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් අපිට පවර් එක දාන්න මේ විදියට ඇතුළට ඕෆ් කරන්න පුළුවන්. ඒ වගේම අපිට මෙන්න මේ විදිහට අපේ වොලියුම් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒ වගේම ඔයගේ channel එකක් මොනවා හරි ටියුන් කරන්න ඕන නම් මෙන්න මේ විදිහට අපිට එහාට මෙහාට කරන්න මේ එකම එකෙන් අර මිනිමල් කියන එක වැඩිපුර පෙන්වන්න පුළුවන් විදියට මෙන්න මේ විදියට අපිට ඒක හම්බ වෙලා තියෙනවා. ඉතින් එතනින් පල්ලෙහාට ගියාම අපිට මාක් ලෙවින්සන් කියන හයි එන්ඩ් ස්පීකර්ස් 24ක් තියෙන මාක් ලෙවින්සන් හයි ක්වොලිටි 3D ඔඩියෝ සිස්ටම් එකක් මේ වාහනේදී අපිට හම්බ වෙලා තියෙනවා. ඉතින් පුදුම වෙන්න දේවල් සෑහෙන ප්‍රමාණයක් මේ වාහනේදී අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ කප් හෝල්ඩර්ස් දෙකක් අපිට හම්බ වෙලා තියෙනවා. ඒත් එක්කම මෙන්න මේ වගේ අපිට දෙපැත්තෙන්ම ඕපන් කරන්න පුළුවන් විදිහේ මෙන්න මේ වගේ ස්ටෝරේජ් ඒරියාස් අපිට තව හම්බෙලා තියෙනවා. සෑහෙන හොඳ ඩෝබින්ස් දෙපැත්තෙම අපිට හම්බෙලා තියෙනවා. තවත් අපිට මෙන්න මේ වගේ ග්ලව් බොක්ස් එකක් මෙන්න මෙතන මේ විදිහට බලා ගන්න පුළුවන්. සෑහෙන හොඳ ලෙග් රූම්, හෙඩ් රූම් ඔක්කොම හම්බෙලා තියෙනවා. truly iconic masterpiece. ඒ වගේම තව මෙන්න මෙතනට ආවම අපිට අපේ rear sun blind එක control කරගන්න පුළුවන්. ඒත් එක්කම එහා පැත්තෙන් අපිට EV සම්පූර්ණ electric vehicle එකක් ඉදිරියට යන්න පුළුවන් විදියට ඒක ඒ බටන් එක හම්බෙලා තිනවා. ඊට එහා පැත්තෙන් මේ වාහනේ අපිට race කරගන්න පුළුවන් විදියට ඒක ඔබපු ගමන් අපිට වාහනේ race වෙන විදියට අපිට මේ වාහනේ configure කරගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් එතනින් උඩට එනකොට අපිට මෙන්න මේ mirror එක ගත්තොත් එහෙම මම පොඩ්ඩක් ඔය පැත්තට පේන්න හරවන්නම්. ඉතින් මෙන්න මේ වගේ normal standard mirror එකක් තියෙන්නේ. හැබැයි මෙන්න මෙච්චර චූටි දැක්කරම අපේ ඩිවෝනොත් ඉන්නවා. ඉතින් මෙන්න මේ වගේ අපිට අර පිටිපස්සේ කැමරාස් දෙකක් තියෙනවා කියලා මම කිව්වනේ. ඉතින් ඒක කැමරා එකකින් අපිට මෙන්න මේ වගේ අපිට ඒ ලුක් එක අපිට අරන් දෙන්න පුළුවන්. ඉතින් ඒක එතනින් නවතින්නේ නැහැ. අපිට මෙන්න මේ තියෙන ඇඩ්ජස්ට්මන්ට්ස් වලින් අපිට ඒක කැමරා එකේ තියෙන පොසිෂන් එකත් මෙන්න මේ විදියට සහ ඒකේ තියෙන සෙටින්ග්ස් ඔක්කොම අපිට මෙන්න මේ විදියට වෙනස් කරගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් ඊට පස්සේ එහෙම අවශ්‍ය නැති වුණාම මෙන්න මේ විදියට normal විදියට ආයිත් අපේ ස්ටෑන්ඩඩ් mirror එක අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් අපිට මෙන්න මේ වගේ vanity mirrors ඔක්කොම හම්බෙලා තියෙනවා. additional speakers හම්බෙලා තියෙනවා. බොහොම සාමාන්‍ය දේවල්. ඒ වගේම මෙන්න මේ වගේ අපිට sunroof එකකුත් අනිවාර්යෙන්ම මෙන්න මේ flagship Lexus LS 500 with executive package එකෙන් මෙන්න මේ විදියට අපිට බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් තවත් ඉවරයි කියලා කිව්වට ඉවර වෙන්නෙම නැහැ. ඔයගොල්ලන්ට පේනවා නම් මෙන්න මෙතන තව චූටි ස්ක්‍රීන් එකක් වගේ නේ පුංචි නිකන් අමුතු 3D animated වගේ නේ ලුක් එකක් අපිට හම්බ වෙනවා. මේක ඇත්තටම ස්ක්‍රීන් එකක් වගේ තමයි වැඩ කරන්නේ. හැබැයි අපිට සමහර වෙලාවට මේක රෑට තමයි ගොඩම බලන්න පුළුවන්. මේකෙන් ලස්සනට ඉග්නයිට් වෙලා පෙන්වනවා. ඉතින් මේ වගේම දෙයක් දැන් අලුතෙන් එන Rolls Royce Ghost වල පවා අපිට බලාගන්න පුළුවන්. මම අනිවාර්යෙන් මේ වාහනේ රෑක යන වෙලාවක මේක මොන වගේද පේන්නේ කියලා මම ඔයගොල්ලන්ට මෙතනින් ෆොටෝ එකක් නැත්නම් වීඩියෝ එකක් අනිවාර්යෙන්ම දාන්නම්. ඉතින් ඔන්න ඔය වගේ දේවල් ටිකක් තමයි මම හිතන්නේ අප
සෑහෙන දේවල් ගොඩක් ගැන කතා කරා. මම හිතනවා මට මොකොත් මිස් වුණේ නැහැ කියලා. ඉතින් ඉවරයි කිව්වට මෙතනින් ඉවර වෙන්නෙත් නැහැ. පිටිපස්සෙත් මේ වගේම කතා කරන්න ඔප්ෂන්ස් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ හින්දා අපි දැන් වාහනේ පිටිපස්සට ගිහලා බලමු. පිටිපස්සේ මේ LS500H එක්සිකියුටිව් පැකේජ් එකේ එක්සිකියුටිව් ගතිය මොන විදිහටද එළියට එන්නේ කියලා. හරි ඉතින් දැන් අපිට කතා කරන්න තියෙන්නේ මේ Lexus LS500H මම අර කිව්ව එක්සිකියුටිව් පැකේජ් එකත් එක්ක ගන්න තියෙන ඔක්කොම ඔප්ෂන්ස් උත් එක්ක ගන්න තියෙන මෙන්න මේ LS500H එක ගැන. ඒකේ rear seats ගැන. ඉතින් ආපු ගමන් ඉස්සරහා වගේම තමයි අපිට පිටිපස්සෙත් මාරම comfortable soft leather එක අර Maybach කියන වාහන S class වගේ වාහනත් එක්කම compare කරන්න පුළුවන් වෙන විදිහේ built-in quality එකක් පිටිපස්සෙත් අපිට බලා ගන්න පුළුවන්. අර මම කිව්ව typical Japanese වාහන වල scratchy plastic ඇත්තටම කිව්වොත් මේ වාහනේ එහෙම ලොකුවට බලා ගන්න අපිට හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේ වාහනේදිත් මම වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට කතා කරගෙන එන්නම්. ඉතින් ඕගොල්ලන්ට පේනවා මේ වාහනේ තියෙන විදිහට මේකට අපිට headrest තුනක් වගේ අපිට බලා ගන්න පුළුවන්. හැබැයි මේක 4 seater executive එකක් විදිහට එහෙම නැත්නම් අර 5 seater වුණාට මිනිස්සු 4 දෙනෙක්ට ගොඩක් ගැලපෙන විදිහට තමයි මේ වාහනේදී අපිට හම්බෙලා තියෙන්නේ. ඉතින් වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට අපි කතා කරන්න පටන් ගත්තොත් එහෙම අපිට අර මං කිව්ව Kiriko glass මේක අපිට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම Mark Levinson කියන ඒ high quality 3D audio system එක අපිට speakers 28ක් එක්ක මේ වාහනේදී බලා ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට මම පොඩ්ඩක් දොර පෙන්නුවොත් එහෙම ඕගොල්ලන්ට පේනවා මේ තියෙන්නේ ස්පීකර් එක. ඕගොල්ලන්ට පේනවා මෙතනින් මෙන්න මේ Mark Levinson කියන අන්න ඒ logo එක මෙන්න මෙතනින් බලන්න පුළුවන්. මේක actual speaker එකක්. ඒත් එක්කම තමයි මෙන්න මේ glass වලින් හදලා තියෙන මෙන්න මේ Kiriko කියන අන්න ඒගොල්ලන්ගේ tradition එකත් එක්ක ඇවිල්ලා තියෙන මෙන්න මේ part එක අපිට බලා ගන්න පුළුවන්. එන්න ඉතින් ඒත් එක්කම මේකේ speciality එක තමයි මේක සම්පූර්ණ handmade. මේ design එක ඒ වගේම ඕගොල්ලන්ට පේනවා නම් මේක මේ නිකන් leather නිකන් නෙවෙයි තියෙන්නේ. මෙන්න මේ red ඕගොල්ලන්ට මෙන්න මේ වගේ අල්ලන්න පුළුවන් වෙන විදිහට මේක අර 3D අරනියන් diamond මේකක් වගේ තියෙන එක මේක තනිකර අතින් හදලා තියෙන මේකට hand depleted විදිහට තමයි මෙන්න මේ upholstery වල මෙන්න මේ අපිට බලා ගන්න හම්බෙන්නේ මෙන්න මේ parts ඔක්කොම අපිට බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් ඒත් එක්කම මෙන්න මේ floating door handle එක මෙන්න මේ විදිහට අපිට බලන්න පුළුවන්. ඒ වගේම arm rest එකත් ඕගොල්ලන්ට පේනවා මේ අපිට අර floating වගේ තමයි මෙන්න මෙතනින් බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් ඒත් එක්කම ඇතුළට ආවහන් පස්සේ මෙන්න මේ වගේ position එකක මට බොහොම ලේසියෙන් ඉඳ ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ වගේ අපිට ඔයා යන ගමන් ඔයාට වගේ මූණ බලා ගන්න මෙන්න මේ වගේ අපිට vanity mirrors හම්බෙලා තියෙනවා. ඉතින් ඒවා මේ වාහනේදී බොහොම සාමාන්‍ය දේවල්. ඉතින් ඕගොල්ලන්ට පේනවා Mark Levinson කියලා මෙන්න මෙතනත් අපිට speakers මෙන්න මේ විදිහට බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ seat එකේ මෙන්න මේ විදිහට ඉන්නකොට මේක අපිට මෙන්න මේ වගේ reinforcement හම්බෙලා තියෙනවා. ඒ ඔක්කොම අපිට මේ අර interior color එකත් ඒ විදිහටම continue වෙලා තියෙන ඔක්කොමත් එක්ක මේ වාහනේ අර truly luxurious කියන එක අපිට පටන් ගන්නෙ මෙන්න මෙයාව මෙන්න මේ විදිහට පල්ලෙහාට කරයින් පස්සේ. ඉතින් අර 740 LEs වල වගේ අපිට මෙන්න මේ වගේ armrest එකක් හම්බෙලා තියෙනවා. ඉතින් අපිට මෙන්න මේ වගේ මෙන්න මෙතනින් ඔබලා මෙන්න මේ වගේ තවත් ස්ටෝරේජ් ඒරියා එකක් අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ හෝම් බටන් එක ගිහුවන් පස්සේ අපිට මෙන්න මෙතන පිටිපස්සෙත් මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක් අපිට ඩිස්ප්ලේ එකක් මෙන්න මේ විදිහට බලන්න පුළුවන්. ඉතින් ඉස්සරහා වගේ නෙවෙයි පිටිපස්සේ අපිට කිසිම සීට් කන්ට්‍රෝලර්ස් මුකුත් අත්‍තරම කිව්වොත් අපිට මේ වාහනේ බලා ගන්න හැකියාවක් හම්බ වෙන්නේ නැහැ. ඒකට හරියන්න ඒ සියලුම දේ මෙන්න මේ ටච් ඩිස්ප්ලේ එකෙන් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මං ඔඩියෝ වලට ආවොත් එහෙම මට ඉස්සරහා වගේම පිටිපස්සේ ඒ හැම එකක්ම මෙන්න මෙතනින් මේ විදිහට අපිට බලා ගන්න හැකියාවක් හම්බෙලා තියෙනවා. ඉතින් ඒත් එක්කම මෙන්න මේ වගේ අපිට බොහොම ලස්සන විදිහට මෙන්න මේ පිටිපස්සේ reinforcement අපිට කරගන්න පුළුවන්. ඉතින් ඒක ඔයගොල්ලන්ට පේනවා මේක අපිට ටච් හම්බ වෙන්නේ නැහැ. හැබැයි අපිට ඒකත් මේ අපිට මේකේ තියෙන රිමෝට් එකෙන් අපිට කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මෙන්න මේ reinforcement එක මෙන්න මේකටම ඇවිල්ලා තියෙන මෙන්න මේ පැනල් එකෙන් අපිට කන්ට්‍රෝල් කරගන්න හැකියාවක් හම්බෙලා තිනවා. ඒත් එක්කම අපිට ඉස්සරහ වම් පැත්තේ වගේම දකුණු පැත්තේ ඒ වගේම ස්ක්‍රීන්ස් දෙකක් අපිට හම්බ වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ ස්ක්‍රීන්ස් උත් මම පොඩ්ඩක් හොඳට මතක තියාගන්න ඉන්න. මම මේක දැනට ඔෆ් කරන්නම්. මම එතනින් පිටිපස්සට ගියාම අපිට climate control හම්බෙනවා. climate control එක මෙන්න මේ දෙපැත්තට auto කියලා දෙකක් තියෙනවා. මැද්දෙත් auto කියලා තියෙනවා. ඒ වගේම අපිට seat heaters වගේම seat coolers එහෙම නැත්නම් ventilated විදියටත් අපිට ඒ ටික හම්බෙලා තියෙනවා. වටිනාම දේ තමයි මෙන්න මේකේ මේ auto කියන බටන් එක. මෙන්න මේ auto කියන බටන් එක ගත්තාම මේ වාහනේ ඇතුලේ infrared sensors 16කින් අපි 4 දෙනෙක් යනකොට ඒගොල්ලොන්ගේ බොඩි ටෙම්පරේචර්ස් මොනවද කියලා ඒගොල්ලෝ වෙන වෙනම කැල්කියුලේට් කරලා ඒ ගන්න මේ අපිට
කම්ෆර්ටබලි යන්න පුළුවන් වෙන විදිහට අපේ සීට් එකේ හීට් එකද එහෙම නැත්නම් අපේ මේ AC ලූවර්ස් වලින් එන එයා ෆ්ලෝ එකද මේ හැමදේම වෙනස්ම විදිහකට කන්ට්‍රෝල් කරලා අපිට එකම විදිහට මොන જાතියේ ක්ලයිමට් එකකට ගාල්ලේ ඉඳන් නෝරෙලියට ගියත් ඔයාට මේක ඔටෝ දාලා තිබ්බම ඔයා කැමති ඕනම විදිහකට නැත්නම් මේ වාහනේ ඔයාට සූටබල් කියලා හිතන විදිහට ටක් ගාලා දැන් මට තේරෙනවා මගේ සීට් එක ටක් ගාලා කූල් වේගන එනවා ඒ ඔක්කොම ටික අපිට බලන් තිනවා. ඉතින් ඉන්ෆ්‍රාරෙඩ් මේක මම වෙන කිසිම වාහනයක මේ වෙනකන් දැකලා නැහැ. ඉතින් මේ වගේ ඉන්ෆ්‍රාරෙඩ් පොයින්ට්ස් අරගෙන ඒ වගේම AC ලූවර්ස් 23ක් අපිට මේ වාහනේදී බලා ගන්න හැකියාවක් තියෙනවා. කොච්චරද කියනවනම් මෙන්න මේ වගේ B පිලේකේ පවා අපිට මෙන්න මෙතනින් AC ලූවර්ස් බලා ගන්න පුළුවන්. තවත් මෙන්න මේ වගේ මෙතන උඩින් බලා ගන්න පුළුවන්. මේ ඔක්කොම වෙනස් විදිහට වෙනස් ටෙම්පරේචර්ස් වලින් අපිට අර ලස්සනට අරගන්න පුළුවන් වෙන විදිහට මේ වාහනේදී සකස් වෙලා තියෙනවා. ඉතින් අර truly magnificent මේ වගේ options අපි ඇත්තටම කිව්වොත් ලංකාවේ අපි මේ so called කියලා කියන luxury වාහන වල ඇත්තටම අපිට බලා ගන්න හම්බ වෙන්නේ නැති තරම්. ඉතින් ඒත් එක්කම අපිට එහෙම අවශ්‍ය නැත්නම් වෙනම අපිට මේ වාහනේ අපිට සීට් හීටර්ස් කූලර්ස් ඒ ඔක්කොම ටික අපිට මෙන්න මේ විදිහට කන්ට්‍රෝල් කරගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒකත් දෙපැත්තටම ඒ විදිහටම දාගන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන ෆන් එක එතනින්ම නවතින්නේ නැහැ. අපි ඊට පස්සේ සීට් එකට ගියාම අපිට මෙන්න මේ පොසිෂන් එකට මෙන්න මේ විදිහට අපිට වාහනේ ගන්න පුළුවන්, සීට්ස් ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට පේනවා Range Rover වල වගේ Mercedes Benz වල වගේ මාව දැන් අර යන්න ඕන එක්සිකියුටිව් පොසිෂන් එකකට බොහොම ලස්සනට යනවා. ඉතින් මෙන්න මෙතනිනුත් ඇත්තටම කිව්වොත් ඒක නවතින්නේ නැහැ. මේ සීට් ඇඩ්ජස්ට්මන්ට්ස් මේක මම මෙතනින් දැන් නැගිට්ටොත් එහෙම සමහර විට ඕගොල්ලොන්ට පේයි මෙන්න මේ ඔප්ෂන්ස් ටික මේ අපිට ඩීසිලෙක්ට් වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ ටික අපිට කරගන්න බැරි වෙනවා. ඒක නැත්තම් මම මෙතනින් ලෙෆ්ට් එකට ගියොත් එහෙම මට මෙන්න මේ හැම එකක්ම හිටපු ගමන් ඒගොල්ලෝ කරන්න දෙන්නේ නැහැ. ඉතින් මම මෙන්න මේක ඉඳගෙන ඉන්න වෙලාවට ඒගොල්ලෝ ඩිටෙක්ට් කරගන්නවා මම මෙතන කලින් හිටියේ නැත්තම් මෙන්න මේ ඔප්ෂන්ස් ටික අපිට එයා පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි මෙතන ඉඳගත්තොත් තමයි එයාට ඒ ඔප්ෂන්ස් ටික පාවිච්චි කරන්න පුළුවන් විදියට හම්බ වෙන්නේ. ඉතින් මේ සීට් ඇඩ්ජස්ට්මන්ට්ස් වලට ඇවිල්ලා ඕගොල්ලන්ට පේනවා දැන් කීයකින් අපිට වෙනස් කරගන්න හැකියාවක් හම්බ වෙනවා කියන මේ හැම එකටම මෙන්න මේ වගේ ඔප්ෂන්ස් අපිට දීලා තියෙනවා. ඉතින් අපිට ඕන නම් මෙන්න මේ විදිහට වාහනේ ලෙග් රෙස්ට් එක පවා මෙන්න මේ විදිහට එක්ස්ටෙන්ඩ් කරගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඒත් එක්කම අපිට තවත් ඕනම පුද්ගලයෙක්ට ඕනම ප්‍රමාණයේ පුද්ගලයෙක්ට මෙන්න මේ වගේ සම්පූර්ණ රිලැක්ස් පොසිෂන් එකක බොහොම පහසුවෙන් අපිට ඉන්න පුළුවන්. ඉතින් මෙතනින් නතර වෙනවා කියලා හිතුවොත් එහෙම ඔයා සෑහෙන වැරදි. ඊට පස්සේ මේගොල්ලෝගේ තියෙන රිලැක්සේෂන් කියලා. ඉතින් මේකට ඇත්තටම ජපනීස් නමක් තියෙනවා මේගොල්ලෝගේ මේ මසාජ් සිස්ටම් එකට. මම ඒකේ නමත් මෙන්න මෙතනින්ම දාන්නම්. ඉතින් මට full body refresh, full body stretch, full body simple, upper body, lower body, shoulder, lumbar මේ හැම එකටම මසාජ් සීට්ස් වෙනම ගන්න, මසාජ් ඔප්ෂන්ස් වෙනම ගන්න පුළුවන්. ඒ වගේම ස්පොට් හීටර් කියලා කියන්නේ මම මෙහෙම ඉන්නකොට මෙයාට හැකියාවක් තියෙනවා එක තැන් වලින් මගේ ඇඟ රත් කරලා මම අර ට්‍රූලි ස්පා එකක ඉන්නකොට මට ගන්න පුළුවන් ඒ එක්ස්පීරියන්ස් එක. හරි ඔතෙන්ටික් ස්පා එකක ඉන්නකොට මට ගන්න පුළුවන් ඒ එක්ස්පීරියන්ස් එක බොහොම ලස්සනට අරන් දෙන්න. ඉතින් මට මේ බෑග් එකයි මේ කායකයි තෝරගන්න කිව්වොත් hands down මම මේ කායක තමයි තෝරගන්නේ. මේ බෑග් කියන එකේ නම තියෙයි, ඔක්කොම තියෙයි, ගාණ තියෙයි. මේ කායක මේ එක්සිකියුටිව් පැකේජ් එක මේක අනිවාර්යෙන් මතක් කරගන්න ඕන දෙයක් තමයි මේකේ අපිට බේස් ස්පෙක් එක ගන්න පුළුවන්. ඒක සාමාන්‍ය පොඩි ගාණක් වෙන්නේ. හැබැයි මෙන්න මේ එක්සිකියුටිව් පැකේජ් එකත් එක්ක හම්බෙන මෙන්න මේත් එක මගේ දැන් මෙන්න මේ හරිය පවා මසාජ් වෙනවා. ඉතින් වෙනමම එක්ස්පීරියන්ස් එකක්. ඒ වගේම ඕගොල්ලන්ට පේනවා මේකේ මේ මොන විදිහටද යන්නේ කියලා. ඒක දාලා තියෙනවා ඒ යන ඇරෝ එක. ඉතින් ඒක අපිට සම්පූර්ණයෙන් මේ ස්ට්‍රෙච් කරනකොට වෙනවා. දැන් මගේ මෙහෙන් ඒක ස්ට්‍රෙච් වෙනවා. මම හිතන්නේ ඕගොල්ලන්ට සමහර විට මම මේකෙන් ලං කරලා අපිට පෙන්නුවොත් සමහර විට ඕගොල්ලන්ට පෙනෙයි. මෙහෙම තනින් තන ඕගොල්ලන්ට පේනවා. දැන් මේ හරිය ඒක පිම්බෙනවා. ඉතින් මාරම ලස්සන විදිහට අපිට ඒක බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒකත් අපිට වෙනම ඇඩ්ජස්ට් කරගන්න හැකියාවක් හම්බ වෙනවා. ඒත් එක්කම අපිට මම සාමාන්‍යයෙන් කූල් එකකින් ආසේ ඉඳ මම සීට් කූලර්ස් දාලාම තියන්න. ඉතින් ඒත් එක්කම අපිට ෂේඩ් ලැම්ප්ස් මේක නම් අපිට සාමාන්‍යයෙන් මේ ලයිට්ස් උත් ඔක්කොම අපිට ඒක ඒ විදිහටම මේකෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මම ඕගොල්ලන්ට කිව්වා සන් බ්ලයින්ඩර්ස් කොච්චරද කියනවනම් මෙන්න මේ චූටි කැලලට පවා අපිට බලා ගන්න පුළුවන්. මම ඒක ආයෙත් දාලා පෙන්නොත් එහෙම මේ 1 2 3 අර වින්ඩෝස් 6න් මේ පිටිපස්සේ තුන් දෙනාටම බොහොම ලස්සනට යන්න පුළුවන් විදිහට. ඒ වගේම රියර් සන් බ්ලයින්ඩ් එකත් මෙන්න මේ විදිහට අපිට වෙනස් කරන්න හැකියාවක් හම්බෙලා තියෙනවා. ඉතින් ඔයාට මසාජ් සීට්ස් දාගෙන සීට් කූලර්ස් දාගෙන මේ ටික දාගෙන ඔයාගේ ඩ්‍රයිවර් ඔයාව ඔය යන්න ඕන තැනට ඩ්‍රයිව් කරගෙන යනකොට
ඔයාට ඔයාව ස්කෝට් කරනකොට ඔයාට බොහොම ලස්සනට මෙතනින් මෙහෙම ලස්සනට ඉන්න පුළුවන්. ඉතින් අපිට මෙන්න මෙතනින් බටන් සම්බෙලා තියෙනවා. හැබැයි මේ වගේ කායකක ඉන්න වෙලාවට ඔයාට මොකටද බටන්ස් අපිට මෙන්න මේ විදියට මේ බටන්ස් ටික අපිට කන්ට්‍රෝල් කරගන්න විදියට මෙන්න මේ ටච් ස්ක්‍රීන් එකෙන් හම්බ වෙලා තියෙනවා. ඉතින් මේ වගේ ජැපනීස් කායකක් මෙච්චර ඔප්ෂන්ස් තියෙන මෙච්චර ලක්ෂරි ෆීලිංගස් තියෙන මේ වගේ කායකක් තවත් දැක්කොත් එහෙම අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මම නම් ඇත්තටම ට්‍රූලි මම අද මාර විදිහට සර්ප්‍රයිස් වෙලා තියෙන්නේ මෙච්චර ඇඩ්වාන්ස් කායකක් විදිහට මේක අපිට හම්බ වෙලා තියෙන. ඊට අමතරව යූෂුවලි විදිහට අපිට සෙටින්ග්ස් වලට යන්න පුළුවන්. මේ වාහන මේ ස්ක්‍රීන් එකට අදාළව අපිට සෙටින්ග්ස් වලට මොන විදිහට ඕනේ කියන එක අපිට මේ විදිහට බලා ගන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒ ෆන් එක එතනින් එහෙම විදිහට ඉවෙනකොට මේම වගේ ලොකු කප් හෝල්ඩර්ස් දෙකක් අපිට මෙතනින් හම්බෙලා තියෙනවා. ඒත් එක්කම මේක ඔයාට ආයි අවශ්‍යකට ගියන් පස්සේ ඔයාට බොහොම සරලව ආයිත් රික්ලයින් කරලා ඔයාට කැමති ඒ විදිහේ එක්ස්පීරියන්ස් එකක් ඔයාට එන්ජොයි කරන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් මම දැනට මේක පොඩ්ඩක් උස්සන්නම්. ඉතින් මේක රියර් වීල් හින්දා මම මේකේ සීට් එකත් ඇත්තටම කිව්වොත් මේ ආයි තිබ්බ පොසිෂන් එකටම හදා ගන්නම්. ඉතින් මේ ඇවිල්ලා හෝම් බටන් එක එබුවා සීට් එකට ගියා. ඊට පස්සේ මගේ මෙන්න මේ වගේ ස්ටෑන්ඩඩ් එකට ගියාම එයා මුලින්ම මගේ ලෙග් රෙස්ට් එක ක්ලෝස් කරලා ආයෙත් මම හිටපු සීට් පොසිෂන් එකටම මාව මෙන්න මේ විදියට අරගෙන එනවා. ඉතින් මේ අපි සාමාන්‍ය මේ වගේ වාහන දකින්නේ මේ බ්‍රිටිෂ් නැත්තම් යුරෝපියන් කාර්ස් වල විතරයිනේ. හැබැයි මේ වුණාට පොඩ්ඩක් බලන්න කොච්චර ලොකු ස්පේස් එකක් අපිට මේ වාහනෙන් හම්බ වෙලා තියෙනවද කියලා. ඉතින් මේ පල්ලෙහැනුත් අපිට මේ හම්බෙලා තින්නේ AC vents. ඉතින් අපේ කකුල් දෙකට පවා මෙන්න මේ වගේ AC flow එකක් ගන්න පුළුවන් විදියට අපිට ඒක හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම පොඩ්ඩක් බලන්න මේ කායකේ ඉන්ටීරියර් එකත් එක්කම පල්ලෙහා වුණත් ඒ ෆැබ්‍රික් ඔක්කොම පාවිච්චි කරලා තින්නේ ඒ කායකයටම ගැලපෙන විදියට. ඉතින් අර truly iconic කියන එක repeatingly success වෙන විදියට අපිට මේ වාහනේදී බලා ගන්න පුළුවන්. ඉතින් මම මේක චුට්ටක් ආයි තිස්සුවොත් එහෙම රියර් වීල් හින්දා ලොකු ඇක්සල් එකක් මෙතනින් බලා ගන්න හැකියාවක් හම්බ වෙනවා. ඉතින් මේ ඒ හින්දා මෙතන මැද යන එක්කෙනා නම් ලොකු ප්‍රැක්ටිකලිටි එකක් ඇත්තටම අපිට බලාපොරොත්තු වෙන්න බෑ. හැබැයි හතර දෙනෙක්ට පර්ෆෙක්ට් කායකක් විදියට මේක අනිවාර්යයෙන්ම අඳුරලා දෙන්න පුළුවන්. ඊට පස්සේ Blu-ray disc අපිට දාන්න පුළුවන්. මොකද අපිට මම ඔයගොල්ලෝ ඉස්සරහින් පෙන්නුවා අපිට වෙනම ස්ක්‍රීන් එකක් එතනින් බලා ගන්න පුළුවන්. ඒ ඔක්කොමත් අපිට තියෙනවා. ඒ වගේම අපිට SD cards මෙතනට දා ගන්න පුළුවන්. ඒ වගේම තවත් අපිට මෙතනින් තව පවර් අවුට්ලට් එකක් බලා ගන්න පුළුවන්. ඔයාගේ ලැප්ටොප් එකක් හරි මොකක් හරි එකක් charge කරගන්න. ඉතින් මීටත් වඩා ඔයාට මොනවද මේ වගේ ලක්ෂරි කායකෙන් බලාපොරොත්තු වෙන්නේ? ඒ හැම දෙයක්ම ඔයාට බොහොම ලස්සනට මේ කායකෙන් කිසිම ප්‍රශ්නයක් නැතුව හම්බ වෙලා තියෙනවා. ඉතින් මම හිතනවා මං වාහනේ පිටිපස්සේ සීට්ස් වලට අදාළව හැම දෙයක්ම කතා කරන්න නැති කියලා. ඉතින් මේ පිටිපස්සට ආවත් ඕගොල්ලන්ට අර S ක්ලාස් එකේ වගේම පොඩ්ඩක් මෙන්න මෙතනින් ඕවල් වෙලා තියෙනවා. ඉතින් මේ සීට් එකේ පිටිපස්සේ මෙන්න මෙහෙම ඕවල් වෙලා තියෙන විදිහට අපිට බලන්න පුළුවන්. මොකද මෙයාට එතකොට ස්පේස් එක තියෙනවා හොඳට පිටිපස්සට යන්න. ඉතින් ඔන්න ඔය වගේ එක්ස්පීරියන්ස් එකක් මේ වාහනේ පිටිපස්සේ යන එක්කෙනාට. ඉතින් අර ඕගොල්ලන්ගේ හීන වලට වැඩ කරොත් එහෙම මේ සෑම දෙයක්ම ඕගොල්ලන්ට ප්‍රැක්ටිකල් වෙනවා. ඉතින් කිරිකෝ ග්ලාස්, මේ hand plated clothes, AC vents, මේ වගේ ඉඩ, touch screens, massage, seat heaters, coolers, මේ එක්සිකියුටිව් පැකේජ් එක එක්සිකියුටිව් විදිහට 100%ම දෙන බොහොම අතලොස්සක් කාස් වලින් උඩින්ම ඉන්න එකක් විදිහට මේ Lexus LS 500 එක අපිට අඳුන්වලා LX 500h with executive package අඳුන්වලා දෙන්න පුළුවන් ගම අපි එහෙමම ඩ්‍රයිවිං සීට් එකට ගිහලා බලමු මේ වාහනේ ඩ්‍රයිවිං එක්ස්පීරියන්ස් එක මොන වගේද කියලා. හරි, ඉතින් ඩ්‍රයිව් ටෙස්ට් කරලා බලමු ලංකාවේ තියෙන එකම LS 500h with executive package. ඉතින් මම ඉන්නේ මේගම පුරවරයට තමයි ඇවිල්ලා ඉන්නේ. ඉතින් මම පොඩ්ඩක් මුලින්ම මේ පුංචි පාරවල් වලින් තමයි ඇත්තටම කිව්වොත් යන්නේ. සෑහෙන වලවල් එහෙම තියෙන පාරවල් වලින් අර ටිපිකල් Mercedes Benz එකක් පදින විදිහටම තමයි ඔයාට මම පොඩ්ඩක් කතා කරන එක නැවැත්තුවොත් එහෙම පිටිපස්සේ AC වැඩ කරන සද්දය ඇරෙන්න, චූටි ටයර් නොයිස් එකක් ඇහෙනවා. ඊට ඇරෙන්න වෙන කිසිම දෙයක් හම්බෙන්නේ නැහැ. මොකද ඇත්තටම කිව්වොත් මේ වාහනේ ඩෝර්ස් අරෝ මේ හැම එකටම ස්ටීල් ප්ලේට්ස් දාලා අර මේ ඇතුලේ කොයට් කැබින් එකක් දෙන්න පුළුවන් වෙන විදිහට තමයි හැමදේම මේ වාහනේ කරලා තියෙන්නේ. ඉතින් ඒක ඒ විදිහටම අපිට හම්බෙලා තිනවා. මාර රිලැක්ස් පොසිෂන් එක මම දැන් ඉන්නේ. ඇත්තට මම කතා කරන විදිහට ඔයාලට තේරෙන්නේ නැති මන්ට අර හයිප්ඩ් අප් වෙලා වගේ එහෙම නෙමෙයි. බොහොම රිලැක්ස්ඩ් විදිහට තමයි වාහනේදී කතා කරන්නේ. ඉතින් මේ ස්ටීරිං වීල් එක පර්ෆෙක්ට් සයිස්. සාමාන්‍යයෙන් ගොඩක් වාහනවල ටිකක් ලොකු එහෙම ස්ටීරිං වීල්ස් නේ. මේකේ තියෙන ටිකක් පොඩි වාහනේ සාපේක්ෂව ටිකක් පොඩි ස්ටීරිං වීල් එකක්. ඉතින් මේ
මේක ජැපනිස් වාහනයක් වුණාට අපිට දෙපැත්ත මාරුලා තියෙන. ඒ හින්දා මට මේ ජැපනිස් වාහනය පදින කියලා ඔළුව තියන් හිටියෝ දැම්මොත් එහෙම වයිපර්ස් තමයි ඇත්තටම කිව්වොත් වැඩ කරන්නේ. ඉතින් මේ මට මේ වගේ චූටි පාරවල් වල උනත් කිසිම ප්‍රශ්නයක් නැතුව වාහනේ පදින්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් මම ස්ටියරින් වීල් එක ගැන කතා කරලා හිටියේ මේ අර බටර් ස්මූත් එයා සස්පෙන්ෂන්ස් ඔක්කොමත් එක්ක අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව මේ ටක් ගාලා මැනුවල් කරලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඕගොල්ලෝ මම පාර පෙන්නොත් එimhe ඕගොල්ලන්ට පේනවා නිකන් අර ටිකක් නෝමල් සාමාන්‍යයෙන් එක වාහනයක් විතරක් යන්න පුළුවන් වගේ පාරක මට කිසිම ප්‍රශ්නයක් නැතුව මැනුවල් කරගෙන මේ වගේ කිං සයිස් මේ සෙඩාන් එකක් පදින්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් මගේ හෙඩ් අප් ඩිස්ප්ලේ එකෙන් මට ස්පීඩ් එක බොහොම ලස්සනට පෙන්ලා තියෙනවා. ඉතින් මේ වගේ තැනකදී මට අනිකුත් ඉන්ඩිකේටර්ස් මේ වෙලාවේ වැඩ කරන්නේ නැහැ. මොකද මේකේ ස්පීඩ් ලිමිට්ස් නැත්නම් අනිත් කන්ජන්ක්ෂන්ස් ඒව මොකොත් හම්බ වෙන්නේ නැති හින්දා. ඉතින් මේ සේෆ්ටි ෆීචර්ස් ගත්තොත් එහෙනම් මම ටිකක් හිමින් නෝමල් විදිහට යන හින්දා ඔයාට අර කියන Lexus 2.0 සේෆ්ටි ෆීචර්ස් හැම දෙයක්ම මේ වාහනෙන් අපිට හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒක ඇත්තටම මේ එයා බෑග්ස් අරව මේවා කියන දේ බොහොම අර nothing මේ හැම දෙයක්ම ස්ටෑන්ඩඩ් විදිහට ඔයාට ගන්න පුළුවන්. ඉතින් මේ ටිකක් ලොකු බම්ප් එකේ මම දැන් මේ දාන්න යන්නේ. ඔයාට නිකන් අර චූටි මෙන්න මෙච්චරකද ලොකු බම්ප් එකකින් දානකොට මෙන්න මෙච්චරක් වගේ තමයි අපිට තේරෙන්නේ. අපිට අන්න මට පොඩ්ඩක් කරදුනා එතන. අර මේ Rolls Royce තරම් access එක කියන්නේ අර මේ බම්පර්ස් වලින් දානකොට එච්චරම ස්මූත් නැහැ. හැබැයි අපිට අනිත් ගොඩාක් Mercedes Benz වගේ සහ BMWs එක කම්පෙයාර් කරනකොට ඒ වගේම unparallel quality එකක් unparallel standard එකක් අපිට මේ වාහනේදී අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මම දැන් මේ වෙලාවේ normal mode එකකින් ඉතින් මට ඕන comfortable mode එක නැත්නම් economical mode එකකට මට දාගන්න පුළුවන්. ඉතින් comfortable mode එකට යනකොට මගේ steering wheel එක තවත් soft හැමදේම බොහොම simple විදියට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේ මම ඉන්නේ මා තනිකර මගේ ඩ්‍රයිවිං පොසිෂන් එකේ. ඉතින් මේ ඉන්නකොට මට කිසිම අන්ඊසි ගතියක් ලොකු වාහනයක් පදින්න කියලා බයක් සැකක් ඒ මුකුත් නැතුව ලස්සනට සිම්පල් විදියට වාහනේ ඩ්‍රයිව් කරගැනීමේ හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් මම පොඩ්ඩක් පළල් පාරක් තියෙන පැත්තකට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි එහෙම හෙමින් යනකොට අපිට පුළුවන් මෙහෙම උඩට දාලා ස්පෝර්ට් ප්ලස් එකට උනත් දාන්න. දාපු ගමන් මට අඩුම ගානේ ගියරයක්වත් මාරු කරන්න ඉඩ ප්‍රමාණයක් ඇත්තටම හම්බුනේ නැහැ. ඉතින් කොච්චරද කියනවනම් මේ සීට් එකේ මේ ස්පෝර්ට් ප්ලස් වල දැම්මම වගේම මේ ඇතුළට එනකොටත් මුලින්ම ෆ්ලැට් වෙලා තමයි සීට්ස් ටික තියෙන්නේ. ඇතුළට ආවයින් පස්සේ මෙන්න මේ සීට් එකේ මේ දෙපැත්තේ තියෙනවනේ අර බකට් සීට්ස් වගේ හැදෙන ටික ඇතුළට ආවයින් පස්සේ අපේ සෙටින්ග්ස් වලට අනුව තමයි ඒ ටික මෙහෙම පිම්බිලා එන්නේ. ඉතින් ඒ වගේ ඇඩ්වාන්ස් මේකක් ගන්න පුළුවන්. ඉතින් මට ඇත්තටම මේ වෙලාවේ මම පොඩ්ඩක් මගේ හෙඩ් අප් ඩිස්ප්ලේ එක මම පෙන්නුවොත් එහෙම මම හිතනවා ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙයි කියලා. මෙන්න මේ විදිහට ඕගොල්ලොන්ට වාහන ටික මේ දෙපැත්තෙන් එනවා කියලා පවා අපිට මේ පෙන්වනවා. ඉතින් මාරම ඇඩ්වාන්ස් විදියට අපිට ඒක බලන්න පුළුවන්. ඒ වගේම මිනිස්සෙක් එනකොට වුණත් අපිට ටක් ගාලා මෙන්න මේ ඩිරෙක්ෂන් එකෙන් පුද්ගලයෙක් එනවා කියලා අපිට බලා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මම හිතන්නේ මම මේක දැන් ඔයාලට ඒක ඕගොල්ලොන්ට මම හිතන්නේ ඒක හොඳට හරියට පෙවුනා කියලා. ඉතින් මම තවත් හොඳ විදිහට මේ ඒක අනිවාර්යයෙන්ම දාන්නම්. ඉතින් අපිට ආයෙත් නෝමල් විදියට ඊට පස්සේ එමම යන්න පුළුවන්. ඉතින් අර ගන්න පර්ෆෝමන්ස් එක අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව ඒකෙන් ගන්න පුළුවන්. ඉතින් අර ගියර් චේන්ජස් වෙන එක බොහොම ලස්සනට ටක් ගාලා පර්ෆෝමන්ස් වලටත් යන්න පුළුවන් වෙන විදියට අපිට ලස්සනට හම්බෙලා තියෙනවා. මම දැන් නිගම්බ වල ටිකක් අර පැක් පාරක ඉන්න හින්දා මට හරියටම ඩ්‍රයිව් ටෙස්ට් කරලා බලන්න බැරි. හැබැයි කොහොම හරි ඔයගොල්ලෝ දැක්ක අපි යන ටිකනෝ මට ගියර් එකක්වත් මාරු කරගන්න හැකියාවක් හම්බුනේ නැහැ. ඉතින් ඒ වගේ මේ බොහොම ලස්සනට මට අවශ්‍ය මේ වගේ ලොකු වාහනයක් කියලා ඒකට ගැලපෙන විදිහේ පර්ෆෝමන්ස් එක මේ වගේ Lexus කාර් එකකින් බලාපොරොත්තු වෙන විදිහේ ඒ වගේ මේ වගේ ලොකු වාහනකින් වෙලත් අපිට ඒක අර එක්සෙප්ෂනලි පර්ෆෙක්ට් කියන පුළුවන් වෙන විදිහට අපිට ඒක හම්බෙලා තිනවා. ඉතින් මම දැන් පොඩක් පාර පෙන්නොත් එහෙම සෑහෙන අබලම් පාරක තමයි මම මේ යන්නේ. හැබැයි ඒ වුණාට මට ඒක තේරෙන්නේ නැති විදිහට අන්න ඒ විදිහට මම එතනදී මම හිතන්නේ පැය කිලෝමීටර් 100 වේගයකට බොහොම ලේසියෙන් ඉක්මනට ආවා. ඉතින් අර ඔයගොල්ලන්ට ඇහෙන්නේ නැති ගියර්ස් මාරුනේ මොන විදිහටද කියලා. ඉතින් ඔන්න ඔය වගේ අපිට සුපර්බ් එක්ස්පීරියන්ස් එකක් මේ වාහනේ ඩ්‍රයිවිං ප්ලෙෂර් එක විදිහට අපිට එක්ස්පීරියන්ස් කරන්න හැකියාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි අපිට මෙන්න මේ ලංකාවේ තියෙන එකම
Lexus LS 500H එක ගැන කතා කරන්න තියෙන. ඉතින් අපේ channel එකේ ඔයගොල්ලෝ ගොඩාක් unique luxurious කියන ගොඩාක්ම luxurious cars දැකලා තියෙනවා. ඒ වගේම අපි S class ගැන කතා කරලා තියෙනවා. BMW 740 LE ගැන කතා කරලා තියෙනවා. ගොඩාක් luxury cars ගැන කතා කරලා තියෙනවා. ඉතින් මම මුලින්ම කිව්වා වගේ කවුරුත් එක්ස්පෙක්ට් කරපු නැති විදිහේ අමුතුම luxurious කියන එක redefine කරන විදිහේ කාර් එකක් තමයි මෙන්න මේ LS 500H කියලා කියන්නේ. ඉතින් මේ කලර් එක ගත්තම මේ ස්පෙસિෆික් වාහනය ගත්තත් මේ කලර් එක ඉන්ටීරියර් කලර් එක තියෙන ඔප්ෂන්ස් මේක මම ඔයගොල්ලන්ට ඉන්ටීරියර් ගැන කතා කරද්දී කිව්වා වගේ මේක එක්සිකියුටිව් පැකේජ් ඔක්කොමත් එක්ක මේකත් එක්ක හම්බෙන benefits driving pleasure එක comfort එක මේ ඔක්කොමත් එක්ක බැලුවම ඕගොල්ලොම පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාලා කියන්න මේ වාහනේ මේ මම දෙවෙලා ඩිස්ක්‍රිප්ෂන් එක දාලා තියන්නම් මේ වාහනේ මේ වෙලාවේ කීයක් විතර වෙනවද කියන එක මේ ඉතින් ඒකත් එක්ක බලනකොට ඕගොල්ලොම ඩිසයිඩ් කරන්න Mercedes Benz S class එකක්ද මේ වාහනේද කියලා. ඉතින් වීඩියෝ එක සුපුරුදු විදිහට එන්ඩ් කරන්න කලින් අපි අපේ නිපුල් ස්කෝර් එකට එමු. ඉතින් ඔයගොල්ලෝ දන්නවා අපි කරන හැම වීඩියෝ එකක්ම අපි design performance practicality comfort සහ price කියන factors පහ උඩ අපි rank කරනවා. ඉතින් මේ budget category එකට ආවහම මේ අපිට ඇත්තටම කිව්වොත් ලොකු වාහන ගොඩක් ලංකාවේ බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් දැන් කොහොමත් ලංකාවේ import ban එකක් තියෙන හින්දා මේ වාහන වල තිබ්බ prices කොහොමත් ගොඩක් වැඩි වෙලා තියෙනවා. ඉතින් කොහොම වුණත් මේ වෙලාවේ මේ වාහනය අයිති වෙලා තියෙන budget category එකත් එක්ක අපි බැලුවොත් එහෙම අපිට Mercedes Benz S500 එකක්වත් ඇත්තටම කිව්වොත් ගන්න බෑ. ඉතින් මේ budget category එක හම්බෙලා තියෙන වාහන අතර තියෙන designs එක බැලුවහම මං හිතන්නේ මෙච්චර ලස්සන කාර් එකක් අපිට හම්බ වෙන්නේ නැහැ. ඉතින් අපිට සාමාන්‍යයෙන් මම මේ බජට් එක නැති වුණත් අපි ගමු SV autobiography එක SUV එකක්නේ. ඒකට තියෙන ඒ value එක ඒ විදිහටම තියෙනවා. හැබැයි අපි ගමු Mercedes Benz Maybach එක design එකයි මේකේ design එක ගත්තොත් එහෙම Mercedes Benz වාහනයේ luxurious ඒ gigantic නැත්තම් ඒ ලොකු look එක අපිට හම්බ වෙනවා. හැබැයි මේකේ තියෙන මේ vibe එක මං හිතන්නේ වෙන කිසිම වාහනයක හම්බ වෙනවා කියලා. ඉතින් මං හිතන්නේ පළවෙනි පාරට නිපුලෙත් කාස් බොටම් වලසල් අපේ YouTube channel එකෙන් 10 out of 10 design කියන එකට දෙන්න පුළුවන්. මං හිතන්නේ මම වුණත් දැකලා තියෙන ලස්සනම කාර්ස් වලින් එකක් තමයි මෙන්න මේ Lexus LS 500 කියලා කියන්නේ. ඉතින් ඇත්තටම kudos goes to Lexus. මේ ගොඩාක් ෆියුචරිස්ටික් කරලා තිබ්බ ලස්සන වාහන කැත කරනකොට මැනුෆැක්චරර්ස්ලා ගොඩක් මේ වගේ ටිකක් බෝල්ඩ් මූව්ස් අරගෙන වෙනස්ම විදිහේ ඩිසයින් එකක් මාකට්ස් වලට ගේනවට මේ Lexus වගේ බ්‍රෑන්ඩ් එකට අනිවාර්යෙන්ම ඒ ගන්න ඕනේ තෑන්ක් එක ගන්න ඕනේ ක්‍රෙඩිට් එක අනිවාර්යෙන්ම යන්න ඕනේ. මොකද මේ කාර් එක ගත්තාම මේ තියෙන හැම දෙයත් එක්කම ඉන්ටීරියර් එකේ ඩිසයින් එක ගත්තාම absolutely stunning design එකක් අපිට හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා මම design කියන එකට අනිවාර්යෙන් 10 out of 10 දෙනවා. ඉතින් design performance වලට ආවෙන් පස්සේ මේක ගොඩක් high end යන හදපු කාර් එකක් නෙමෙයි. හැබැයි ඔයගොල්ලෝ දැක්කා මොන වගේද මේ වාහනේ performance අපිට unleash කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේම අපිට different drive modes අපිට හම්බ වෙලා තියෙනවා. ඒත් එක්කම අපිට අපේ user interface එක ඔක්කොම වෙනස් වෙනවා. ඒ වගේම අපිට air suspensions වලින් සහ අපේ body controls ඒ ඔක්කොම අල්ටිමේට් විදිහට මේ කායකට ගැලපෙන විදිහට අපිට හම්බෙලා තියෙනවා. හැබැයි මෙයා ඉන්න ප්‍රයිස් කැටගරි එක ඩේන්ජරස් ප්‍රයිස් කැටගරි එකක්. මොකද මේ වාහනය වැටලා තියෙන ප්‍රයිස් කැටගරි එක ඇතුලේ අපිට ගොඩක් හයි පර්ෆෝමන්ස් කාර්ස් ඒ වගේම අපිට S500 coupe ඒ වගේ ගොඩක් කාර්ස් අපිට මේ බජට් කැටගරි ඇතුලේ බලා ගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඒගොල්ලොත් එක කම්පෙයාර් කරනකොට මෙයාගේ performance වලට අපිට 7.9 out of 10 වගේ තමයි දෙන්න පුළුවන්. ඉතින් design performance ඊට පස්සේ practical එකට ආවම අපිට සෑහෙන හොඳ leg room හම්බෙලා තිනවා, head rooms හම්බෙලා තිනවා. මොන seat එක මොන විදිහට ගියත් ඔයාට හොඳ space එකක් ඕනම එක්කෙනෙක් යන්න පුළුවන් විදිහට හම්බෙලා තිනවා. සාමාන්‍ය ideal ප්‍රමාණයේ boot space එකක් අපිට හම්බෙලා තිනවා. ground clearance ගැන අපිට ලොකුවට වද වෙන්න දෙයක් නෑ. අපිට height control තියෙන හින්දා ඒ වාහනේ උස්ස ගන්න හැකියාවක් හම්බෙලා තිනවා. ඉතින් මේ ඔක්කොමත් එක්ක මේ වාහනේ වැටලා තියෙන බජට් කැටගරි එකත් එක්ක මට ඒකටත් අනිවාර්යෙන් 8.9 out of 10 වගේ අතිශයම හොඳ ආගයක් දෙන්න පුළුවන්. ඉතින් කම්ෆර්ට් වලට ආවමත් මට ඇත්තටම මම ගිහලා තියෙන වාහන වලින් ගොඩක්ම කම්ෆර්ටබල් වාහන වලින් එකක් තමයි මෙන්න මේ Lexus LS 500 කියලා කියන්නේ. ඉතින් ඇත්තටම අර ඩොමිනන්ට් වෙලා තියෙන Mercedes Benz Maybach, Bentley, Rolls Royce ඒගොල්ලොත් එක්කම පා වෙන්න පුළුවන් වෙන විදිහේ quality එකක්, comfort එකක් මේ වාහනයටත් කිසිම ප්‍රශ්නයක් නැතුව ඒගොල්ලන්ට ටිකක් අඩු මුදලකින් අපිට deliver කරලා දෙන්න හැකියාව
මෙන්න මේ LS500 එකට හම්බෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා මෙයාටත් මට අර මේ අපිට seat heaters ද coolers ද massage seats ද ඒ හැමදේම අපිට බොහොම perfect විදිහට හම්බෙලා තියෙනවා. ඉතින් ඒත් ඔක්කොමත් එක කල්පනා කළා මම design එකට 10 out of 10 දුන්න හින්දා මෙයාට 10 out of 10 ම දෙන එක නිකන් unfair කියලා හිතන හින්දා මම 9.9 out of 10 දෙන්නම්. මොකද ඇත්තටම මේ වාහනය අපේ channel එකේ දැකලා තියෙන අය වගේම අපි ආශ්‍රය කරලා තියෙන අපිත් එක්ක එකතු වෙලා ඉන්න වගේම මේ වාහන අපිට ලබා දීලා තියෙන ඒගොල්ලොන්ටත් පින් සිද්ධ වෙන සහ වීඩියෝස් බලන ඕගොල්ලොන්ටත් පින් සිද්ධ වෙන්න මේ වගේ වාහන අපිට ඕගොල්ලොන්ට අරන් යන්න පුළුවන් කමක් හම්බෙලා තියෙනවා. ඒ හින්දා තමයි අපිත් ඇත්තටම දන්නේ මේ වගේ වාහනක් තියෙනවා කියලා. ඉතින් මම Mercedes Benz Maybach කියන්නේ මෙයාගේ බජට් කැටගරි එකේ නොවන වාහනයක් වුණත් අපිට මේ වාහනේ ඒ කම්ෆර්ට් එක ඒ විදිහම දෙන්න පුළුවන් ඉඳලා තමයි මම අනිවාර්යයෙන්ම 9.9 out of 10 වගේ අතිශයින්ම හොඳ අගයක් මේ වාහනයට ලබා දෙන්නේ. ඉතින් ඊට පස්සේ ප්‍රයිස් කියන එකට ආවම අපි සාමාන්‍යයෙන් ROI නැත්නම් return of investment කියන එක තමයි අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ. ඉතින් ගෙවන මුදලට වටිනාකමක් දෙනවා කියන එකට ආවයින් පස්සේ මම හිතන්නේ මේ වගේ performance, මේ වගේ luxury look එක, මේ වගේ comfort, මේ වගේ fuel consumption එක, මේ වගේ overall perfect ඒ වගේම ජර්මන් වාහන වේවා ඇමරිකන් වාහන වේවා ඒ වගේ unreliable නැතුව Japanese reliability එකත් එක්කම ඇවිල්ලා තියෙන ලංකාවේ මේ වෙනකොට ගන්න තියෙන most expensive cars වලින් එකක් විදියට මේ කායක අපිට අඳුන්වලා දෙන්න පුළුවන් වුණාට ඒ වගේම ඒ ගෙවන හැම සතයකටම වටිනාකමක් අනිත් පැත්තට දෙන්න පුළුවන් වෙන විදිහේ වාහනයක් කියලා මම තරයේ විශ්වාස කරනවා මෙන්න මේ Lexus LS500H කියන එක. ඉතින් මෙන්න මේ hybrid technology එකකින් අපිට හොඳ fuel consumption එකක් හම්බෙලා තියෙනවා. අපිට වෙනම drive modes හම්බෙලා තියෙන ඉඳලා performance වලට ඉක්මනට පොඩ්ඩක් යන්න ඕනලාට ඒක ඒ විදිහට හම්බෙලා තියෙනවා. ඔයා මොන සීට් එකේ ගියත් ඔයාට දෙන්න ඕන හැම જાතියෙම comfort එකක් වලට හම්බෙලා තියෙනවා. ඒ වගේම design එකත් typical European වේවා ඕනම જાතියේ වාහන වලට ටිකක් වෙනස් unique bold විදිහට බොහොම ලස්සනට අපිට මේ වාහනයෙන් හම්බෙලා තියෙන හින්දා අනිවාර්යෙන් price කියන එකටත් හොඳ අගයක් දිය යුතුමයි. ඒ හින්දා මම ඒකටත් 9 out of 10 අනිවාර්යයෙන්ම මේ වාහනයට ලබා දෙනවා. ඉතින් මම හිතන්නේ නිපුල් with Kasbe Automobiles අපේ YouTube channel එකේ වැඩිපුරම නිපුල් score එකේ හොඳම අගයක් ගන්න පුළුවන් වෙච්ච විදිහේ වාහනයක් තමයි මම හිතන්නේ මේ වාහනේ. ඉතින් ඔයගොල්ලෝ අපේ Lamborghini Gallardo එකේ review එක බැලුවා. මම ඉතින් link එක දාලා තියන්නම්. ඉතින් ඒගොල්ලෝ ඉන්නේ වෙනම level එකක. ඉතින් මෙයාගේ level එකට ආවම මම හිතන්නේ ගොඩක් අපි මේ luxury වාහන කියලා හිතන 740 LEs වේවා S500s වේවා නැත්නම් අනිකුත් මේ ජාතියේ වාහන නැත්නම් මේ high end flagship models කියලා කියන වාහනත් එක බැලුවාම මෙයා truly iconic Japanese perfect absolutely perfect car එකක් විදියට අපිට අනිවාර්යයෙන්ම අඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් මේ අපිට අන්න ඒ ටික තමයි ලංකාවේ තියෙන එකම මෙන්න මේ Lexus LS500H with executive package නැත්නම් මේ අපි interior එක කතා කරා වගේ ඒ added benefits ඔක්කොමත් එක්ක හම්බෙලා තියෙන මෙන්න මේ car ගැන කතා කරන්න තියෙන. ඉතින් මේ වගේම තවත් ඕගොල්ලොන්ගේ හීන පණ ගන්නවන ඒ වගේම ඕගොල්ලොන්ගේ goals වලට ඕගොල්ලොන්ගේ ඒ milestones වලට යන්න අවශ්‍ය වෙන ඕගොල්ලොන්ට දවසක මම හිතන්නේ අදින් පස්සේ ගොඩක් දෙනෙක්ගේ ඩ්‍රීම් කායක විදිහට අනිවාර්යෙන් ඒ ලිස්ට් එකට මෙන්න මේ කායකත් ඉන්ක්ලූඩ් වෙයි. මමත් ඇත්තටම අද මේ වාහනේ පාවිච්චි කරපු නිසා මම මේ වාහනේ ගැන කලින් හොයලා බලලා තිබ්බට මේ වාහනේ වින්දාම තමයි මට තේරුනේ ෂා මේක මරුනේ කියලා. ඉතින් අන්න ඒ වගේ කායකක් වෙයි කියලා. ඉතින් මේ වගේ තවත් වාහන මේ වගේ තවත් absolutely exclusive content අපේ channel එකෙන් විතරක් බලාගන්න පුළුවන් වෙන විදිහේ තවත් වාහනයකින් ඉස්සරහට ඉක්මනටම අපි එන්නම්. එහෙනම් අදට අපි ගෙලෙන්න මේ ඕගොල්ලෝගේ හොඳම ලංකාවේ තියෙන යුනික්ම content ගෙන automotive YouTube channel එක Nipul with Kas by Automobiles.